19 වෙනි සංශෝධනයත් එක්ක ඔබ කියපු යහපත් දේවල් තිබිච්ච යහපාලනය හරිම මුකුත් වෙච්ච නැති අවුරුදු 5ක්. මේ 3-2 වරම අපේ රට මේ විනාශකාරීත්ව දිශාවට ගෙන යන්න මේ තියෙන බලයත් ලබා දීමේ පාදම රනිල් මෛත්‍රිය අසාර්ථක පාලනයයි. අයියයි මල්ලි ජනාධිපති අගමැති වුණාම ප්‍රශ්නයක් වෙන විදියක් නෙනේ. ආණ්ඩුවක් රටක් කරවීම සඳහා ප්‍රමාණ ඉක්මවා යන බලයක් තියෙනවා. කැබිනට් මණ්ඩලේ වටිනාම අමාත්‍ය දුරටක පවුලාතිය තියාගෙනත් විවස්ථාවෙන් මෙවැනි බලයක් ගන්න යන්නේ. අර විනාශකාරී ආර්ථික මිශ්‍රතම කරා. පව් අපේ රටේ ජනතාව. අයිබෝන් ත්‍රිමාන වැඩසටහන ආරම්භ කරනට අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් ත්‍රිමාන වැඩසටහන ඔස්සේ ඉතින් අපි ගොඩක් රට කාලින දේවල් පිළිබඳව කතා බහ කරනවා. සාමාන්‍ය ක්‍රමෙන් බැහැරට ගිහිල්ලා නිකන් ප්‍රශ්න හලන්නන්නේ ඒ අදහසින් තොරව ගිහිල්ලා මේ මොකද මගේ වැඩසටහන දිහා බැලුවට පස්සේ සමහර අය කමෙන්ට් කරනවා මේ ඇයි මේක ඇහුවේ නැති මේක ඇහුවේ නැති කියලා. හැබැයි අපි අදහස් දැක්වීමට අපේ එන අමුත්තර අවස්ථාව සලසලා දීලා ඉතින් ඔයගොල්ලන්ට අදහස් දක්වන්න පුළුවන් කමෙන්ට් ඇතුළේ. ඉතින් මමත් යම් ප්‍රශ්න ටිකක් අහනවා. ඉතින් පොඩි අන්න එහෙම මේ ක්‍රමයකට තමයි අපි ත්‍රිමාන වැඩසටහන ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් අද දවසේත් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා කාරණා දෙකක් පිළිබඳව. ඒ තමයි 20 වෙන ව්‍යවස්ථා සංශෝධනය සහ රටේ ආර්ථිකය සහ ආණ්ඩුව පත් වෙලා දැන් අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙලා තිනවා. මොකද වෙලා තියෙන්නේ කියන කාරණාව ගැන. ඉතින් මේ සඳහා මම අද දවසේ ආරාධනය කෙරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයට ආයිබෝන් කියලා පිළිගන්නවා වැඩසටහනට. හරි. ඉතින් මුලින්ම අපි පටන් ගමු දැන් ආණ්ඩුව පත් වෙලා අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙමින් පවතිනවනේ දැන්. මොකද හිතෙන්නේ ආණ්ඩුව කියලා කියන්නේ මගේ ජනාධිපතිවරයා පත් වෙලා ඊට පස්සේ ඇත්තටම අවුරුද්දකට ආසන්න කාලයක් දැන් ගත වෙමින් තිබෙනවා. ආණ්ඩුව බලයට පත් වෙනකොට ප්‍රධාන කරුණු කිහිපයක් සමාජගත කරා. එකක් තමයි පැවති පාලනය. විසින් ඇති කරන ලද අර්බුදයන්ට ඔවුන් විසඳුම් ලබා දෙන්න සමත් වෙන බව. එකක් මට මතකයි වුන් ප්‍රධාන වශයෙන් කිව්වා නීතිය කාට සමානව එක රටක් එක නීතියක්. මම හිතන්නේ අපේ රටේ පුරවැසියන්ගේ බලාපොරොත්තුවක් තිබෙනවා. හැමදාමත් අපි දැකලා තිබෙනවා අපේ රටේ නීති ක්‍රියාත්මක වෙන්නේ ධනවත් බලවත් අයට එක නීතියක්, දුප්පත් දුබල අයට තම නීතිය. මේක දැන් අපි ජීවිත කාලයක් අපි අත්දැකලා තියෙන දේ. ඒක ජනතාවක් දන්නවා. ඒ නිසා ජනතාවට නීතිකරුව රටක අපේක්ෂා කරා. නමුත් මේ අවුරුද්ද කාලය ඇතුළතත් නැවත පෙන්වුම් කරලා තිබෙන්නේ ධනවත් බලවත් අයට නීතිය රැකවරණය ලැබෙන, දුප්පත් දුබල අයට නීතිය දඬුවම ලැබෙන බව. ප්‍රධාන වශයෙන් වංචා දූෂණ වලට හවුල් වී අධිකරණයේ විභාග වෙමින් තිබෙන නඩු එක විට ඉල්ලා ආස් කර ගන්න ලබන. ඒ වගේම රතු වරෙන්තු නිකුත් කොට විදේශගත වෙලා සැඟවිලා හිටපු අය ලංකාවට ඇවිල්ලා එක විට අධිකරණයෙන් අප ලැබෙනවා. ඒ වගේම එයා ලංකාවේ ගුවන් යාන මිලදී ගැනීමේදී සිදුවෙච්ච ගනුදෙනුවේදී එංගලන්තයේ මහාධිකරණ එළියට ආවා ලංකාවේ එවකට හිටපු ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සහ සභාපතිවරයා කමිෂන් දුන්න බව. ඒවා ගිණුම් වල එළිදරව් වුණා. ඒ ගිණුම් වලින් සල්ලි ප්‍රමාණයක් ලංකාවට ආවේ කාගේ ගිණුමටද කියන එකත් එළිදරව් වුණා. හැබැයි උන් අද එළියේ ඉන්නේ. ඒ වගේම මරණ දඬුවම නියම වෙන කෙනෙක් මරණ දඬුවම නියම වෙන කෙනෙක් ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසින් සකස් කරන ලද නීතියෙන්ම ඒ නීතියට අනුව වරදකරු වී මරණ දඬුවම හිමි වෙන කෙනා නැවත පාර්ලිමේන්තුවට එනවා එම නීති සම්පාදනය කරන්න. ඒ පාර්ලිමේන්තුව උත්තරීතර නැද්ද නීතියට වැඩි ඉහළින් නැද්ද? පාර්ලිමේන්තුව නීති සම්පාදනයේදී ඉහළදී ඉන්නවා. හැබැයි දැන් ඇවිල්ලා තියෙන්නේ කවුද? ඒ පාර්ලිමේන්තුවේම නීති සකස් කළ මරණීය දඬුවම හිමි වෙච්ච අය ඒ පාර්ලිමේන්තු ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කිරීමේ කොටස් කරවම බවට පත් වෙනවා. ඒක නීතිය විශාල ලෙස හැල්ලුල්ලක් කිරීම. ඒ වගේම මේ කොවිඩ් වසංගත තත්ත්වය බැලුවා. ඒකේ යම් කණ්ඩායමක් නිරෝධායන ක්‍රියාවලට යටත් කරනවා, සමහර කණ්ඩායම් නිරෝධායන ක්‍රියාවලට යටත් කරන්නේ නැති බව දැන් තහවුරු වෙමින් තිබෙනවා. ඒ නිසා මේ කාලය තුලත් හොඳින් ඔප්පු කරලා තිබෙනවා. එක රටක් එක නීතියක් කිව්වට නීතිය කාට සාධාරණ ලෙස ඉටු කරන්න මේ පාලනය අසමත් වී තිබෙන බව. ඒක ප්‍රධාන එක. ඊළඟ ඔබට මතක ඇති උන්කෝ ආර්ථිකයේ විශාල සංවර්ධනයක් සෞභාග්‍ය රාජ්‍යයක් නිර්මාණය කරනවා කියන දැක්ම ඉදිරිපත්. නැවත අවුරුද්දක් ගත වෙලා තිබෙනවා. අලුතින් උත්පාදන රැකියාව මොනවාද? ගාමන්ට් ෆැක්ටරි එක කට්ටිය අඩු වෙනකොට ගාමන්ට් ෆැක්ටරි එක තව කට්ටියක් ගන්න එක අලුත් රැකියාව උත්පාදනයක් නෙවෙයි. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පුරප්පාඩුවක් ඇතිකොට ඒ පුරප්පාඩුව පිරවීම අලුත් රැකියාව උත්පාදනයක් නෙවෙයි. නව රැකියාව. ඒක තාක්ෂණය, දැනුම මත පදනම් වූ
නව රැකියාව වෙළඳපොළක් නිර්මාණය කරන්න සමත් වුණාද? මා හිතනවා කාටර කියන්න පුළුවන් අවුරුදු ප්‍රමාණවත් නැහැ. හැබැයි මේ අවුරුද්ද ඇතුළත එවැනි සංඥාවක් අපිට දීලා තියෙනවා. ඒව සංඥාවක් ලබා දීලා නැහැ. සාමාන්‍ය ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ පොල්, පරිප්පු, සීනි, හාල් මේ වගේ ආහාර පාන සාධාරණ මිලකට ලබා දෙන්න සමත් වී තිබෙනවා. ඒක සමත් වෙලත් නැහැ. තව ලොකු ආර්ථික ලොකු කතා පස්සේ කතා කරමු. නමුත් මම කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතේ පවත්වාගෙන යාමට උවමනා වෙන ආහාර පාන ටිකවත් සාධාරණ මිල ලබා දෙන්න අසමත් වී තිබෙනවා. ඊළඟ ඔබට මතක ඇති ප්‍රධාන වශයෙන් ආණ්ඩු බලය ගන්නකොට පාස්කු ප්‍රහාරය එහි වරදකරුවන්ට දඬුවම් ලබා දීම පිළිබඳ විශාල උවමනාවක් රටට තිබුණා. විශේෂයෙන්ම ඒ වෙලාවේ යම් දේශපාලකයන් ඒ කියන්නේ රාජපක්ෂ මහත්මයාගේ කඳවුර විසින් යම් දේශපාලකයන් නිශ්චිත ලෙස නම් කරා. රිසාඩ් බදුද්දීන් ඔහුගේ සහෝදරවරුන් ඒකට සම්බන්ධ තිබෙන බව, සතොසේ ලොරි ඒ ඔවුන් ප්‍රවාහනය කරන්න උපයෝග කරගත්තු බව, මුදල් දීපු බව මේවා වේදිකාවේ පාර්ලිමේන්තුවේ මීඩියාවල මාධ්‍ය සාකච්ඡා තුළ විශාල ලෙස සමාජගත කරලා තිබුණා. හැබැයි අවුරුද්දක් ගත වී තිබෙනවා. ඡන්දය ආසන්නයේදී රිසාඩ් බදුද්දීන් අමාත්‍යවරයාගේ මල්ලි අත්අඩංගුවට ගන්නවා. ඡන්දය අවසන් වුණාට පසු නිදහස් කරනවා. ඒ නිසා ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ වරදකරුවන්ට දඬුවම් දීම පිළිබඳව ඒ හදපු ආందోලනය තමන්ගේ දේශපාලන වාසිය ලබා ගැනීම සඳහා පමණක්ද කියන සැකය දැන් මතුවලා තිබුණා. මට විතරක් නෙමෙයි මම දැක්කා කාදිනල් තුමත් ප්‍රකාශයට පත් කළා තිබුණා. පොඩි විචිකිච්ඡාවක් සැකයක් අවිශ්වාසයක් ගොඩනැගිලා තිබෙන බව. ඒ නිසා ආණ්ඩු ප්‍රධාන වශයෙන් සමාජගත කරන ලද මතවාදයන් සාර්ථක කරගන්න බැරි වුණු අවුරුද්දක් හැටියට තමයි මේක කියන මම විතරක් නෙමෙයි මට මතකයි ජනාධිපතිවරයාම මීට මාසයකට පමණ කලින් කිව්වා මේ මගේ මාස 8ක් දැන් ඉවරයි. ඔහුම මෑතකදී කිව්වා මේ රජයේ සහ පෞද්ගලික අංශය වැඩ කරන්නේ. ඒකෙන් ඔහුටම දෙන්න තිබෙනවා. ඔහුගේ අවුරුද්දකට ආසන්න කාල පරිච්ඡේදයේ ඔහුගේ අපේක්ෂාව මිට කරගන්න අසමත් වුණු කාල පරිච්ඡේදයක්. ඉතින් අපි අවසන් නිගමනයේ දැම්ම යන්න ඕනේ. මොකද ජනවරම් ලැබී තිබුණ අවුරුදු 5කට. අපි බලන් ඉමු. නමුත් ආරම්භක සංඥා නම් පැරණි අසාර්ථක ගමන් මගීම දිගුවක් ගැන බව තමයි පෙන්වු කරමින් තිබෙන්නේ. ඒකට බලපාන එක හේතුවක් මේ වසංගතය නෙමෙයිද? අපි බැලුවොත් වසංගත තත්ත්වයට කලින් ඒ කියන්නේ වසංගත තත්ත්වය අපි මාර්තු මාසේ 9 තමයි අපි පළමු අර චීන කාන්තාවට අරනකොට ලංකාව රෝගී කම්බෙත් මාස 3කට ආසන කාලයක පාලනය කරා. ඒ මාස 3 ඇතුළත තමයි විශ්‍රාමිකයන්ගේ වැඩිවීමේ නියමිත වශයෙන් නෝට ලැබෙන්න තිබුණා. ඒක නතර කරේ. ඒ මාස 3 කාල පරිච්ඡේදය ඇතුළත තමයි ගොවින්ට පොහොර නැති වුනේ. මාර්තු මාසේ පළවෙනිදා තමයි වතුකරේ වැඩ කරන අයට රුපියල් 1000ක දීමනාව දෙන බව පුනः පාර්ලිමේන්තුවේදී අගමැතිතුමා ප්‍රකාශ කරේ. නමුත් ලබා දෙන්න සමත් වුණා. ඒ කාලය තුළ තමයි ඉන්ධනවල විශාල ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල අඩු වී තිබීදිත් ඒ සහනේ ජනතාවට ලබා නොදී හිටියේ. ඒ නිසා ඒ වගේම තමයි පළමු කාර්යවීම තමයි අපේ රටේ ආර්ථික වර්ධන වේගයේ ඍණ 1.6ට ගියේ. දැන් ඒක දැන් ඒගොල්ලන් කියන කාරණා තමයි පහුගිය ආණ්ඩුවේ කියන යහපාලන ආණ්ඩුවේ ගෙනිච්ච ක්‍රියාමාර්ග තමයි මේකට හේතු වෙන්නේ. නෑ ඒක හරියි. ඒ කියන්නේ ආර්ථිකයක් මේ එකපාර හතු පිපෙන්නා වාගේ නැගිටින්නෙත් නෑ. එකපාර සුනාමියක් ගැහුවා වගේ විනාශ වෙන්නෙත් නෑ. ආර්ථිකයක් ගොඩනැන්වීම ක්‍රමික වැඩපිළිවෙලක්. ඒක මම පිළිගන්නවා. හැබැයි ඔබ 2015 කතා ඇහුවොත් මම මේ පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඉදිරිපිටම කිව්වා 2015 රනිල් වික්‍රමසිංහගේ කතා ඇහුවොත් ඔගොල්ලෝ අපිට ණය බරක් සහිත රටක් බාර දුන්නා. දැන් ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා කියන ඔගොල්ලෝ අපිට ණය බරක් සහිත රටක් බාර දුන්නා. එතකොට ඕගොල්ලෝ උද්දමන ඉහළ ගිපු රටක් බාර දුන්නා. රනිල් කියනවා. මහින්දත් කියනවා ඔව් ඕගොල්ලෝත් අපිට උද්දමනේ එන්න මේක මම හිතන්නේ හැමදාමත් පරණ ආණ්ඩුවලට පැරණි ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් අලුත් ආණ්ඩුව අවුරුද්දක් දෙකක් ගත කරනවා. අවුරුද්ද දෙකක් ගත කරන දැන් පාර්ලිමේන්තුව දිහා බැලුවොත් මම මේ දවස්වල බලාගෙන ඉන්න පාර්ලිමේන්තුව බලන් ඉන්නකොට ආණ්ඩු පක්ෂයේ සියලු മന്ത്രിවරුන්ගේ කතා තිබෙන්නේ පැරණි ආණ්ඩුව. ඉතින් ඕක 2015ට ගිහිල්ලා බැලුවොත් පැරණි ආණ්ඩුව. ඒ නිසා මා පිළිගන්නවා. ඒ කියන්නේ ආර්ථිකයක් විධිමත්ව සලස්මක් සහිතව ඉදිරියට ගෙන යා යුතු තිබෙනවා. ඒ නිසා අවුරුද්දක් ඇතුළත ආර්ථිකයේ මහා පෙරළි සිද්ධ වෙයි කියලා විශ්වාස කරන්නේත් නැහැ. ඔබට ඒ නිසාම තමයි අපි ජනාධිපතිවරණ වේදිකාවේදී අපි කිව්වා රටක් ගොඩනගනවා කියලා කියන්නේ මේ අර මැජික් කරුවෙක්ගේ මැජික් වැඩක් නෙවෙයි. ඒක ක්‍රමිකව සකස් කරගන්න ලද සැලසුමක ප්‍රතිඵලය. හැබැයි මේගොල්ලෝ සමාජගත කිරීම නෙවෙයි. තනි පුද්ගලෙක් ඇවිල්ලා මහා විශ්ම කර්මයක් ඇවිල්ලා මේ පහළ වෙලා ඒ පහළ වෙන කෙනා විසින්
රට ගොඩනගයි වගේ මිත්‍යාවක් ගොඩනැගුවා. ඒ මිත්‍යාවම තමයි ඒගොල්ලෝ හිර වෙලා ඉන්නේ. එදා අපි කියනකොට නෑ රටක් ගොඩනැගිය හැකි වන්නේ හොඳ වැඩපිළිවෙලක් ඕන, සාහමික ක්‍රියාකාරීත්වයක් ඕන, මේ දේශපාලන සංස්කෘතිය වෙනසක් ඕන. එහෙම ගොඩනගමින් තමයි රටක් ගොඩනැගිය හැක්කේ. ඒ ක්‍රමිකව ගන්නාලද පියවරෙන් ලෙසද ගන්න ඕන. දැන් ගෝවින්ද නිකම් පොහොර දෙනවද කියනවා මම කිව්වේ දෙන්නේ නෑ කියලා. මම දන්නවා දෙන්න බැහැ මේ ආර්ථිකයට කියලා. ඕගොල්ලෝ ණය ගෙවන්නේ කොහොමද කියලා බැලුවොත් මොකද විගසම මේ ණය අර්බුදයෙන් ගොඩ එන්න බෑ. අවුරුදු 7-8ක් සැලසුමක් අවශ්‍ය මේ ණය අර්බුදයෙන් ගොඩ එන්න. රැකියා නිර්මාණය කරන්නේ කොහොමද කියලා බැලුවොත් නෑ හෙට පහළ වෙච්ච එක රැකියා නිර්මාණය වෙන්නේ නෑ. ඒ සඳහා අවශ්‍ය සැලසුමක් අවශ්‍යයි. ඒක අපි සැලසුම් සාගත කතාවක් තමයි සමාජගත කරන්නේ. හැබැයි මේ බලයපත්ගත්තු කණ්ඩායම විසින් සමාජගත කරන්නේ නෑ. නිකන් විශ්ම කර්මය පහළ වෙනවා වගේ පව් අපේ රටේ ජනතාව. ඉතින් විශ්ම කර්මයෙන් පස්සේ හැමදාමත් ගමන් කරපු මාවත තමයි ගමන් කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ කියන එක ඇත්ත. කෙටි කාලයක් ප්‍රමාණවත් නෑ තමයි ආණ්ඩුවක ආර්ථික ගමන් මඟ පිළිබඳව අවසන් නිගමනයකට එන්න. හැබැයි මේ කාලය ප්‍රමාණවත් ආණ්ඩුව ආර්ථික කවර දිශාවටද යන්නේ කියලා තේරුම් ගන්න. යන දිශාව පැහැදිලි. පැහැදිලි. මම ඔබට තවත් අපි ආර්ථිකය ගැන කිව්වොත් කරුණු කීපයක්. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අපේ රට මුහුණ දීලා තියෙන ණය අර්බුදය. දැන් ආණ්ඩුවම දැක්ක විශාල ටිකක් සතුටින් කතා කරනවා මේ ඔක්තෝබර් මාසයේ ගෙවන්න තිබුණු ඩොලර් බිලියනය අපි හරියට දිනේට ගෙවුවා කියලා. ඇතරේ ගෙව්වේ අලුත් උපයා ගැනීමකින් නෙවෙයි. ඒක ගෙව්වේ අපි සතුව තිබුණ විදේශ සංචිත ඒතකොට ඩොලර් බිලියන 6.5ක් වගේ තිබුණා. ඒකෙන් ඩොලර් බිලියනයක් ගෙවුවා. දැන් අපේ විදේශ සංචිත ඩොලර් බිලියන 6.5ක් වගේ තිබුණා. දැන් ඒක 5.5 දක්වා අඩු වී තිබෙනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. තමන් ගාව තියෙන තැන්පතු වලින් මුදලක් ගෙවන එක ප්‍රශ්න එක නිකන් ලොකු ආඩම්බර වීතු කරුණක් නෙවෙයි. තමන්ගේ තැන්පතු ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඊළඟ තමයි ලබන අවුරුද්දේ ජුනි මාසේ තව අපිට ඩොලර් බිලියනක් ගෙවන්න තියෙනවා. ලබන අවුරුද්දේ ජුනි මාසේ. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය ලෙස ගත්තොත් මාසෙකට ඩොලර් බිලියන 400ක විතර ගෙවීමක් කරන්න තියෙනවා අපිට. අරකට අමතරව. එතකොට අපි මාස 12ට 4 ගානේ බෙදුවොත් නේද? එතකොට එතන බිලියන 4.8ක් වගේ එනවා. අතන බිලියන 5.8ක් එනවා. එතන මේ ඩොලර් බිලියන 5.8 උපයාගන්නේ කොහොමද? මේක තමයි අපි හිමින් ප්‍රශ්නේ. ඒ කියන්නේ අපේ රටේ විදේශ ණය ප්‍රමාණය මෑත ඉතිහාසයේ තිබෙන වැඩිම අගයට ඇවිල්ලා තිබෙනවා. ඒ කියන්නේ අපේ මුළු ණය වලින් 48ක් අද ඩොලර් වලින් අපි ගෙවන්න ඕන නැහැ. දේශීය ණය අපිට රුපියල් අච්චු ගහලා මොනවා හරි කරලා සෙල්ලමක් අපිට ගෙවා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඩොලර් වලින් අපේ ණය ප්‍රමාණය අද 48ට මුළු ණය වලින් 48ට දක්වා 48ට ඩොලර් වලින් ණය බවට පත් වී තිබෙනවා. එතකොට අපිට ඩොලර් බිලියන 6කට ආසන්න මුදලක් අවශ්‍ය වෙන ලබන අවුරුද්දේ ණය ගෙවන්න. ඒ වගේම අපි 2007 2008 කාලේ ගන්නා ලද සූර්ය බැඳුම් කර දැන් කල් පිරිමී යනවා. මේ ඔක්තෝබර් මාසේ කල් පිරුණ ඇතරම 2007 ගත්ත එකක්. මේ ඔක්තෝබර් ගෙවුවට අපි. දැන් මේ පැරණි ගත්ත සෙවර මේ විදේශීය සූර්ය බැඳුම් කර කල් පිරිමී යනවා. ඒකත් අපිට බරක් හිට තියෙනවා. ඉතින් මේ ඩොලර් බිලියන 6 හොයාගන්නේ කොහොමද? මේක තමයි අපි හිතන ප්‍රශ්නේ. ආණ්ඩුව ආනයන සීමා කරලා තිබෙනවා. හැබැයි ආනයන සීමා කිරීමෙන් මේ 6 හොයාගන්න බෑ. හොයාගන්න බැරි වන්නේ අපේ අපේ අපනයන ආදායමත් අඩු වෙමින් තිබෙනවා. ඒ නිසා ආනයන සහ අපනයන අතර හැමදාම අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නාසන වශයෙන් ගත්තොත් අපිට ආනයන වියදම ඩොලර් බිලියන 20ක් වගේ යනවා. අපි අපනයන ආදායම ඩොලර් බිලියන 11ක් වගේ තියෙනවා. එතන ඩොලර් බිලියන 9ක් අපිට මදි. ඒ කියන්නේ අපිට බහඬ ගෙන්වීම සඳහාමත් ඩොලර් බිලියන 9කට හිගයක් අපිට තියෙනවා. ඒතර ආණ්ඩුවේ ආනයන සීමා කිරීම හරහා ඔය ඩොලර් බිලියන 2ක වගේ ඉතිරියක් කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. හැබැයි ඒක තව අරමුණු රැසක් නිර්මාණය කරනවා. ආදන මෝටර් සයිකල් අලෙවිකරුවන් අද මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ, වාහන අලෙවිකරුවන් මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ, කහ හිගේ ඉදම්මනේ ඒ ආනයන සීමා කිරීම හරහා ඇඳුම් පැළඳුම් සුවඳ විසල බලපෑමක් ඇති කරලා තියෙනවා. නමුත් ආණ්ඩුව මොනතරම් හිර කරත් ඒක ඩොලර් බිලියන 2කට වඩා ඉතිරියක් කරගන්න බැහැ. එතකොට අර 9 හිගය 7ට වගේ අඩු වෙනවා. ඒත් 7ක් ඕන. ඒ 7 විදේශ ශ්‍රමිකයන්ගේ. මොකද සංචාරක ව්‍යාපාරයෙන් අපිට 2.8ක් ආවෙ ඉන්නේ නැහැ. ඒ නිසා ඒක අපි කියනවා මේ වෙළඳ ශේෂය සමනය වෙනවා. ඔය අපේ ආනයන අපනයන ප්‍රශ්න විතරයි. අර අමතර ඩොලර් බිලියන 6 වගන්නම් වෙන්නේ. ඒකදී අමතර 6ක් ඕනද? මේ 6 හොයාගන්නේ කොහොමද? දැන් ආණ්ඩුවම දන්නවා ඉන්දියාවෙන් ඩොලර් බිලියනක් ඉල්ලලා තියෙනවා. සොෆ්ට් ලෝන් එකක් ඉල්ලලා තියෙනවා ඩොලර් බිලියනයක්. හැබැයි ඉන්දියාව එකයි කියන්නේ.
ඉන්දියාව කියන අපි ඔයගොල්ලන් ඩොලර් බිලියන දෙන්න එකඟයි. හැබැයි ඔයගොල්ලන්ගේ මූල්‍ය ඇසිරීම මොනිටර් කරන්න. ඉන්දියාවට අපේ මූල්‍ය ඇසිරීම මොනිටර් කරලා ඉතියක් නේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට යන්න කියනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයට ගියොත් ඒ ඩොලර් බිලියන දෙන්නම් කියලා ඉන්දියාව කියලා තියෙනවා. ඊළඟ අපි චීනයෙන් ඩොලර් මිලියන 500ක් ගත්තා. තව ඩොලර් මිලියන 800ක් ඉල්ලලා තියෙනවා. ඒතර ඒගොල්ලොත් මේ මූල්‍ය දැන් මුඩි මේ ඒ රේටින්ස් අගයන් ඉදිරිපත් කරන අපේ ණය අපේ 5 අඩියකට වටලා තියෙනවා. ඒතර මේ ණය දෙන කෙනාගේ අපේක්ෂාව තමයි යලි ණය ගැනීම. ඒ නිසා චීනෙන් යලි ඩොලර් මිලියන 800ක් ඉල්ලලා තිබෙනවා. මම හිතන්නේ නේ ඒක ලැබෙවි කියලා. ඊළඟ මගේ අපේක්ෂාව නෙවෙයි. නමුත් ඇති වී තිබෙන අරුබුදය. ඊළඟ ආණ්ඩුව කල්පනා කරනවා ජපානයේ තියෙනවා මේ සමුරායි මේ බැඳුම් කර වෙළඳපොළ. මේකට ඇතුල් වෙන කල්පනා කරනවා. ඇතුල් කරලා ඒකේ අපි බැඳුම් කර විකුණන්න. නමුත් ජපානයත් එක්ක හදාගත්ත ප්‍රශ්නයක් තියෙනවා. අපි අර රේල් පාර නතර කිරීම මේ වාහන ආනයන නතර කිරීම පවා ජපානයේ කල්පනා කරමින් තියෙනවා. ඒ නිසා ඒ වෙළඳපොළට අපිට ඇතුළත් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ පැනනගලා තියෙනවා. ඊළඟ තව බැඳුම් කර වෙළඳපොළක් තියෙනවා චීනයේ පැන්ඩා වෙළඳපොළ. ඒ පැන්ඩා වෙළඳපොළ ගිහලා අපි බැඳුම් කර විකුණන අදහස් කරනවා අඬු. එතන ඩොලර් මිලියන 300ක් විතර වුණා වැඩිම උපයාගන්නේ. ඒත් මේ අරුබුදට උත්තරයක් නෑ. එහෙනම් මේ අරුබුදේ මේ ගමන් මාවතේ අන්තිම ආණ්ඩුවට මේ යන මාවතේ ආණ්ඩුවට ඉතුරු වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට යන්න වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට ගිහුවම මොකද කියන්නේ? ආණ්ඩු වියදම් කපා හරින්න. රාජ්‍ය සේවය අඩු කරන්න. රාජ්‍ය ආයතනවල පාඩුව අවම කරන්න. දැන් මම දැක්ක කියලා තිබුණා රුපියල් බිලියන 200කට ආසන්න ප්‍රමාණය 184ක් වගේ පාඩුවේ කියලා විදුලි බල මණ්ඩලය. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ දැන් තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විකුණන්න කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන්නේ එම ආයතනයන්ගේ වියදමට සරිලන ලෙස ඒකකයක් ගලපන්න. විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වියදම කොච්චරද? ඒ වියදම බලලා විදුලි ඒකකකින් මිල තීරණය කරන්න. දැන් මොකද විකුණන්න කියන්නේ? ජල මණ්ඩලයේ ජල ප්‍රවාහන මණ්ඩලයේ මුළු වියදම කොච්චරද? කොච්චර ජල ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද? ඒ අනුව ජල ඒකකකින් මිල තීරණය කරන්න. එහෙනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කොන්දේසි වෙන්නේ ওই විදිහටද? තවදුරටත් විකිණීමේ කොන්දේසි වෙන්නේ. දැන් ඉන්නේ රාජ්‍ය ආයතනවල පාඩුව නතර කරගන්න. දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු නම් දුම්රිය දෙපාර්තමේන්තුව වසරකට කොච්චර කිලෝමීටර් ප්‍රමාණයක් දුවනවද? කොච්චර වියදමක් යනවද? එහෙනම් කිලෝමීටර එක ටිකට් එක කොච්චරද? ඒක තමයි එනිසා මේ අත්‍යවශ්‍ය සියලු භාණ්ඩවල මිලියන යමලක් කරන්න බෑ. අත්‍යවශ්‍ය සියලු භාණ්ඩ සහ සේවාවන්ගේ මිලියන යනවා. ජාත්‍යන්තර මූල්‍යයන් එකඟතාවය. දෙක ආණ්ඩුව මේ කල්පනා කරමින් තියෙන ආනයන සීමා කිරීම අත්හරින්න වෙනවා. මොකද ඔවුන් යෝජනා කරන්නේ විවෘත වෙළඳපොළක් පිළිබඳව සීමා කිරීම පිළිබඳව නෙමෙයි. නිසා උන්ට ඒක අත්හරින්න යනවා. ඊළඟ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපි ආපු පාරක් තියෙනවා. ඒ පාර තමයි අපි 1978 මේකට විවෘත කරා. ආරම්භය මොකක්ද දුන්නේ? ආරම්භයට ආර්ථිකයට පොඩි ගැම්මක් ආවනේ. අයියෝ අපිට මතක අපි අනුරාධපුරේ ඉතින් ලොකු ඩෝසර් එන්න පටන් ගත්තා අපේ ගම්වලට. ලොකු ඇලවල් කැපෙන්න පටන් ගත්තා. ලොකු බිල්ඩින් හැදෙන්න පටන් ගත්තා. ජීප් ලෝරි එන්න පටන් ගත්තා. මහා සංවර්ධනික මිත්‍යාවක් ජනතාවට දැනුණා. හැබැයි ඒ හරහා සිද්ධ වුණේ අවසන්ද මොකද්ද? පළමුවටම අපි පේස් කර්මාන්ත පද්ධතිය එක්ක වහලා දැම්මා, එක්ක විකුණලා දැම්මා. ඊළඟ අනිකුත් කර්මාන්තශාලා අපිට කිරිපිටි කම්මල, වාහන සංස්ථාව, ඊට පස්සේ සිමෙන්ති කම්මල මේ ආදී කර්මාන්තශාලා පද්ධතිය කඩා වැටුණා. ඒක විකුණලා දැම්මා. ඊළඟ රාජ්‍ය වතු සමාගම් ටික ආලවි කරලා දෙනවා. වතු ශේස්ත්‍රය. කර්මාන්ත ශේස්ත්‍රය කඩා වැටුණා. කර්මාන්ත ශේස්ත්‍රය ආණ්ඩුවත් ඇතරේ. වතු ශේස්ත්‍රය ආණ්ඩුවත් ඇතරේ. ඊළඟ ඒගොල්ලෝ අපිට බලශක්ති ශේස්ත්‍රය අත්හරින්න කියලා. බලශක්ති විදුලි බල මණ්ඩල කෑලි 8කට කඩලා විකුණන යෝජනාව තිබුණා. පෙට්‍රෝලියම් එක කොටස් 3කට කඩලා එකක් IOC එකට වික්කා. බලශක්ති ශේස්ත්‍රය. ඊළඟ ඒගොල්ලෝ එනවා මූල්‍ය ශේස්ත්‍රය. මූල්‍ය ශේස්ත්‍රය ගත්තොත් ශ්‍රී ලංකා ආරක්ෂක සංස්ථාව වික්කා. ඒ වගේම දැනුත් යෝජනාව තියෙන මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ කොටස් වෙළඳපොළට කොටස් නිකුත් කරන්න කියලා. ඒ රාජ්‍ය මූල්‍ය පංගුව අත්හරින්න. ඊළඟ ස්වභාවික සම්පත්. ඉඩම් අපේ පුල්මුඩේ කණිජ වලින් නිදිය නම් මිනිදන් සම්පත නම් එපාල අපට නිදිය නම් මේ ආදී අපේ රටේ ස්වභාවික සම්පත් ක්ෂේත්‍රය අපි අත්හරින්න. ඒතර ආණ්ඩුවට යන්න තියෙන පාර ඕකද? දැන් මට ප්‍රශ්නයක් තියෙනවා මේක මේ අදට අදාළ කාරණා නේ 78 ව්‍යවස්ථාවත් එක්ක ඔබ කියපු විරුද්ධාර්ථය කියන කාරණා අදාළ එකක්. හැබැයි දැන් මම මේක මේ එළියේ කෙනෙක් කියපු එකක් ඇහිච්ච එකක්.
දැන් ඒ අය කියන්නේ 78 වෙනකන් තිබිච්ච සංවෘත ආර්ථික මිනිස්සු කන්න නැති රස්සා නැති ජනගහනය වැඩිමින් පවතින මොහොතක තමයි විවෘත ආර්ථිකය යෝජනා කරන්නේ. ඒකේ රස්සාවල් හම්බුණා, ආර්ථිකය වෙනස් වුණා සහ ලෝක ආර්ථිකයක් තියෙන්නේ. එතකොට අපි අඩු තැනින් අපිට බඩු ගන්නවා. අපි තවදුරටත් ඇයි පවත්වාගෙන පේශකර්මය හරි නැත්නම් වාහනේ අඩුවට ගන්න පුළුවන් නම් එහෙන් ගන්න. එහෙම එකක් තියෙනව නේද? නෑ ඒක ප්‍රධාන තරකය ඕකනේ ආවේ. ඒ කියන්නේ අපි වහපු ආර්ථිකයෙන් රට යන්න බෑ. රට විවෘත කරන්න ඕන. ඒ කියන්නේ ඒක වැරදි නෑ. හැබැයි ලෝකේ කවුරුවත් රටවල් විවෘත කරන්නේ නෑ. කවුද විවෘත කරේ? අද ඉන්දියාවට ගත්තොත් ඉන්දියාවේ බීජ පිට රටින් බීජ ආනයනය කරන 100%ක බද්දක් තියෙනවා. කිරිපිටි ආනයනය කරන 100%ක බද්දක් තියෙනවා. ඒ නිසා ලෝකේ හැම රටක්ම විවෘත කරන්නේ තමන්ගේ නිෂ්පාදනයේ පංගුව ආරක්ෂා වෙන පරිදි. අපි විවෘත කරේ කොහොමද? අපි විවෘත කරේ සියල්ල කඩාවට්ටමින්. අප මේ යෝජනා කරන්නේ ලෝකෙන් වියුක්ත වෙච්ච ආර්ථිකයක් නෙවෙයි. කවුරු හරි කල්පනා කරනවා නම් සියල්ල දැන් තමන්ගේ රටේ නිෂ්පාදනය කරන්න ඕන කියලා ඒක මිත්‍යාව. ඒක යැපුම් ආර්ථිකයක් 1800 ගණන් වලට අයිති යැපුම් ආර්ථිකය. නමුත් තවදුරටත් රටකට යැපුම් ආර්ථිකයේ මට්ටමේ ඉන්න බෑ. වෙළඳපොළ ආර්ථිකයට යන්න. ඒ නිසා ආනයනය අපනයනය කියන එක ඕනෑම රටක ප්‍රධාන වෙළඳ ප්‍රවාහයෙන් හැටියට පවතිනවා. අපි කියන්නේ ඒක නෙවෙයි. ඒ නිසා මේ ලෝකෙ විතන් වෙච්ච හුදකලා වෙච්ච ආර්ථිකයක් නෙවෙයි යෝජනා කරන්නේ. හැබැයි 1978 ආර්ථික ගමන අපිට ඇති කළේ ප්‍රතිඵල කුමක්ද? ඒ වෙනකොට අපේ රටේ කිරි නිෂ්පාදනය අපේ රටේ අවශ්‍යතාවයෙන් 50% නිෂ්පාදනය කරා. අද 23% නිෂ්පාදනය කරන්නේ. 1981 මම ගව පත්‍ර දැක්වීමක් තියෙනවා. ලංකා පොහොර සංස්ථාව යූරියා මෙට්‍රික් ටොන් 50000 පාකිස්තානට ඇරියා. ඒ කියන්නේ අපි පොහොර නිෂ්පාදනය කරලා ඒ කියන්නේ පොහොර ඔය ඒ කියන්නේ තෙල් පිරිපහදුවෙන් තෙල් පිරිපහදු කරනකොට ඒකෙන් එන අතුරු නිෂ්පාදන වලින් තමයි යූරියා නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා තමයි සපුගස්කන්ධ පොහොර ෆැක්ටරිය තිබුණේ. ඔය රනිල් වික්‍රමසිංහ තියෙන ප්‍රධාන චෝදනාව බටලන්ද වදකාගාරය. බටලන්ද වදකාගාරය කියලා කියන්නේ පොහොර ගබඩාව. එතනම පොහොර ගබඩා කරේ. හරිද? එතකොට ඒ පොහොර ගබඩාව ඉතින් පොහොර නිෂ්පාදනයක් තිබුණා. දැන් මොකද කරන්නේ? ඒ ගමනේ ප්‍රතිඵලය තමයි මුළු පොහොර එක ඇටයක් අද නිෂ්පාදනය කරන්නේ. අපිට අවශ්‍ය කරන කෘමිනාශක නිෂ්පාදනය කරා සිපෙට්කෝ මහත්තයා සිපෙට්කෝ මේ ඒ කාලේ මට මතක රේඩියෝ වැඩසටහන තුල සිපෙට්කෝ මහත්තයා කියනවා. ඒතර කොහොමද? අද ඔක්කොම ආනනක කෘමිනාශක බඩපත් තිබෙනවා. අපිට ඉතාමත් හොඳ ජාන විවිධත්වය ඒ කියන්නේ විවිධත්වයක් තියෙන රටක් අපේ රට. ඉතාමත් හොඳ ප්‍රභේද තිබුණා අපිට. වට්ටක්ක ප්‍රභේද ගණනාවක් තිබුණා. බඩිරු ප්‍රභේද ගණනාවක් තිබුණා. කරවිල ප්‍රභේද ගණනාවක් තිබුණා. වී වර්ග ප්‍රභේද ගණනාවක් තිබුණා. හැබැයි අපේ විවෘත කිරීම අර මොකද සිදු කරලා තිබෙන්නේ? අද මුළු බීජ වෙළඳපොළම CIC බව වැනි බහුජාතික සමාගම් මොන්සැන්ටෝ සමාගමේ ශාඛාවන් අතර පවර්ලා දීලා තිබෙනවා. දැන් ගත්තොත් මට මතකයි මායිලුප්පලම ගොවිපලෙන් ලංකාවට අවශ්‍ය හොඳම මිරිසට නිෂ්පාදනය කරනවා. MI1 MI2 බතුලකොඩ බීජ පරීක්ෂණාගාරයෙන් BG 11 BG 400 හොඳ බිත්තර වී නිෂ්පාදනය කරා. අද ඔක්කොම එක්ක බීජ පරීක්ෂණාගාර කඩා වැටුවා. බීජ ගොවිපල කැලෑවලට ගියා. බීජ ආනයනය කරන්න පටන් ගත්තා. අද ඔබ දන්නවද සාමාන්‍යයෙන් රුපියල් 4000ක නිෂ්පාදන වියදම කරන ගෝ ඇට කිලෝ එක රුපියල් 40ක් විකුණන්නේ. 40000. ගස් ලැබුවට කිලෝ එකක් 450000ක් කරනවා. හරිද? ඉතින් මේ ආර්ථිකේ මුළු අපේ ඒ බීජ වෙළඳපොළම අපට අදාහින් කරා. ඊළඟ අපේ රෙදි කර්මාන්තයක් තිබුණා. තුල්ලිරිය මත්තේකට පූගුඩ කියන දැන් තුල්ලිරිය කියලා කියන්නේ විශාල රෙදි ජනපදයක්. ඒවා රෙදි කර්මාන්තශාලා නෙවෙයි ජනපද. වොලිබෝල් කෝට් එකක් තියෙනවා, පිට්ටනියක් තියෙනවා, ක්වාටර්ස් තියෙනවා, ගම්මානයක් තියෙනවා, ෆැක්ටරි තියෙනවා, ගබඩා තියෙනවා. මෙහෙම ජනපද තිබුණේ. ඒ නිසා තමයි තුල්ලිරිය ෆැක්ටරියක් නෙවෙයි ජනපදයක්. මේ වේයන්ගොඩ ජනපදයක්, මත්තේකට ජනපදයක්. ඉතින් තුල්ලිරිය වේයන්ගොඩ මත්තේකටනේ. ඉතින් විශාල රෙදි ජනපද ඔක්කොම විනාශ කළා දැන්. ඒ නිසා විවෘත කිරීමක් තියෙනවා තමයි මම අපිත් විශ්වාස කරනවා. සමහර දේවල් අපේ රටේ නිෂ්පාදනය කළ යුතුයි. සමහර දේවල් අපි ආනයනය කළ යුතුයි. ඒක විවාදයක් නෑ. හැබැයි අපි කරලා තියෙන්නේ අපේ සියලු නිෂ්පාදන කඩාවටලා දැම්මා. මොකද ප්‍රතිඵලය අපිට? ඒ නිසා අද ආයෙ මම දැක්කා මහින්දානන්ද රත්නතුමගේ ඊයේ පෙරේද පාර්ලිමේන්තුවේ කියනවා මේ අපි සියලුම බීජ මේ රටේ හදනවා. දැන් මේ හීනෙන් අවදි වෙලාව අපි සියලුම රෙදි මේ රටේ හදනවා. අපි සියලුම ආහාර පාන මේ රටේ හදනවා. දැන් මේ වෙන්න පුළුවන් සියලුම විනාශයන් කරලා අද ඇවිල්ලා කියනවා ඒ විනාශයෙන් හවුල් කරුවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අවුරුදු 10ක්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ අවුරුදු 11ක්, අවුරුදු 21ක් ඒගොල්ලෝගේ පක්ෂවන්න පාලනය කරා. ඒ රටක් හදනවනේ 94 ඉඳන් 2015 දක්වානේ දීර්ඝ කාලයක් රටක් හදනව ඕනෑමටත් වඩා වැඩි කාලයක්.
හැබැයි මුළු මුනින්ම මේව විදුබටලා ආය ජනතාවට ඇවිල්ලා කියන අපි බීජ හදනවා අපි ආල් හදනවා අපි මම කියන්නේ. ඒ නිසා මම කියන්නේ අර ඒ ආර්ථික ඒ දිශාවට ක්‍රමිකව ගන්නා පියවරක් අද අපිට අවශ්‍ය වෙයි තිබෙනවා. දැන් ඔබගේ මූලිකත්වයෙන් යුක්තව තියෙන මේ දේශපාලන සන්ධානය බලයට පත් වුණා නම් මේ වෙලාවේ කොයි විදිහට මුණ දෙයිද කෙටියෙන් කිව්වොත් මට දීර්ඝ විස්තරයක් නැතුව. ඇත්තටම ගත්තොත් එහෙමනම් අපි තනි කෙනෙක් මේ අභියෝගයෙන් ගොඩ එන්න බෑ. මේ සමාජය මේ අභියෝගයට පෙළගස්සනවා. ඒ සඳහා රාජ්‍යාංශය, ඒ සඳහා පෞද්ගලිකාංශය, ඒ සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකය, ඒ සඳහා තරුණ ඥානය, ඒ සඳහා ගෝවිය, දීවරය මේ මුළු සමාජයේම එක තැනකට ඇවිල්ලා මධ්‍යගත කරලා මෙහෙවීමෙන් පමණයි මේකේ ගොඩ එන්න පුළුවන්. දැන් එහෙම කණ්ඩායමක් නේ මේ ආණ්ඩුව බලයට ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේ ඔය කියන ඔය කණ්ඩායමනේ ඉන්නේ එතන. නමුත් මෙහෙවීම කොහොමද තියෙන්නේ? තාමත් Tamanට ලැබෙන පංගුව ගැන කල්පනා කරනවා. මාළඹේ ඉඳන් බොරැල්ලට ඒ රේල් පාර අවලංගු කරන්න හේතුව මොකක්ද? බැලුමට ඒක තේරෙනවා. ඔව් කිලෝමීටර යන වියදම අධිකයි වගේ. ඒක උන්ට පදනම් කරගත්තා. ඒක මට දෙන්න ඕන උත්තරේ. මම හිතන එක නෙවෙයි පදනම් කරගත්තේ. ඒ ඩීල් එක පරණ ආණ්ඩුවේ අලුත් ඩීල් එකට ඒගොල්ලෝ යන්න ඕන. හරි. දැන් තියෙනවා ඔබ දන්නවා අර පෑලියගොඩ ඉඳගෙන හයිවේ එක පැත්තකින් පෝර්ට් සිටි එකට යනවා. අනිත් කෑල්ලෙන් තිබුණා රාජගිරියට. ඔව්. රාජගිරියේ එතනින් තමයි ඉතුරු කෑල්ල කෙලවර වෙලා තිබුණේ. දැන් අය මොකද කරලා තියෙන රාජගිරිය ඉඳන් කොට්ටාවට ඒ කෑල්ල දීර්ඝ කරනවා. චීන සමාගමකට ලබා දෙන්නේ. මම කියන්නේ ඒතකොට මේ ව්‍යාපෘති තීරෙන්නේ ව්‍යාපෘති වල අවශ්‍යතාවයේද? ව්‍යාපෘති කැන්සල් වෙන්නේ ව්‍යාපෘති වල තියෙන දුබලතාවයට වඩා මේ ව්‍යාපෘති ගොඩාක් තීරෙන්නේ අත්තරෙන්නේ Tamanට ලැබෙන කමිෂන් එක මත. ඒ නිසා තාමත් අපේ රටේ සංවර්ධනයේ ප්‍රධානම ඒ කියන්නේ ගොඩනැගිලි වල ප්‍රධානම ඉලක්කය Tamanට ලැබෙන කමිෂන් එක. ඒකෙන් ගැලවිලා නේ. දැන් ඔබතුමාට මොකද්ද හිතෙන්නේ දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙලා යම් කිසි කාලයක් ගත වෙලා සහ පුරෝකථනය කරන්න පුළුවන්ද මේ විදිහට මේකලන් කොච්චර කාල ප්‍රශ්නයක් නැතුවද වෙයි? මේක මේ හිරවෙමින් තිබුණා. ඒ කියන්නේ ජේ.ආර්. ජයවර්ධන පටන් ගත්ත ආර්ථික ගමනේ පළවෙනි පියවර ඉවරයි. ඒක ඉවරලා දැන් අවුරුදු 10ක් 15ක් වෙනවා. හැබැයි හැම ආණ්ඩුවක්ම ඊළඟ පියවරට ප්‍රයත්න දරනවා. උත්සාහයක් දරනවා ඊළඟ දෙවෙනි විනාශකාරී අධීරයට යන්න. හැබැයි ඒ වගේ තිබුණු බලවේව්වේ ස්වභාවයක්. රනිල් වික්‍රමසිංහ උත්සාහ කරා. ඊළඟ පියවරට තල්ලු කරගන්න. හැබැයි ඊළඟ පියවරට යන්න තරම් ශක්තිමත් බලයක් රනිල් වික්‍රමසිංහ තිබුණේ නැහැ. පාර්ලිමේන්තු බලය දුර්වලයි. ජනාධිපති ධූරය Taman සතුවනේ. ඒ තමන්ට ඊළඟ විනාශකාරී පියවරටත් තියාගන්න බැරි වුණා. මොකද යෝජනා තිබුණා උන්ට. 2001 රෙගේනි ශ්‍රී ලංකා වැඩසටහන ඒක තිබුණා. චන්ද්‍රිකාගේ යෝජනාවල ඒක තිබුණා. නමුත් ඊළඟ පියවරට යන්න බලයක් අත්පත් උනේ නැහැ. හැබැයි වර්තමාන ආණ්ඩුව ඊළඟ පියවරට යන්න බලය අත්පත් කරගෙන තියෙනවා. පාර්ලිමේන්තුවේ 3න් 2ක් තිබෙනවා. ජනාධිපති ධූරය තිබෙනවා. සහ කැබිනට් මණ්ඩලයේ තාමත් වැදගත් අනතුරු තමගේ පවුල අතට අරගෙන තිබෙනවා. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍යවරයා, වාරි මාර්ග ආරක්ෂක අමාත්‍යවරයා, ඊට පස්සේ ගත්තොත් වී පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා මේ ආදී රටේ වැදගත් ශේෂ්ඨ තමගේ අතට අරගෙන තිබෙනවා. ඒ නිසා යම් ශක්තිමත් බලයක් අත්පත් කරගෙන තිබෙනවා. මේ බලය දැන් මේ බලය ඇතිනේ. මේ බලය ඇති. හැබැයි මේ බලයත් මන්ද ඊළඟ පියවරට යන්න. අන්න ඊළඟ පියවරට යන්න තමයි විවස්ථාවෙන් තවත් බලයක් ඉල්ලා හිටිනවා. ඔය 20 සංශෝධනෙන්නේ එහෙම නැත්නම් 20 සංශෝධනේ මේ ඒ ගෝඨාභයට මෙහෙම හිතලා නෙවෙයි මේ. දැන් 20 සංශෝධනේ 19 වෙනි සංශෝධනේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ දැන් නැහැනේ. අයියයි මල්ලි ජනාධිපති අගමැති වුණාම ප්‍රශ්නයක් වෙන විදියක් නැහැනේ. එතකොට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර බල ගැටුමත් මෙතනින් ශූන්‍ය වෙනවා. පාර්ලිමේන්තුවේ 3න් 2 බලයක් තියෙනවා. කැබිනට් මණ්ඩලයේ තමන්ගේ පවුලේ විශාල පංගුවක් අත්පත් කරන් තිබෙනවා. මේ ඒ කියන්නේ ආණ්ඩුවක් රටක් කරවීම සඳහා ප්‍රමාණවත් වෙන ප්‍රමාණ ඉක්මවා යන බලයක් තියෙනවා. ඒ බලය තිබිදි 20 සංශෝධනයේ ඉන්නේ. අන්න අර දෙවෙනි විනාශකාරී පියවරට යන්න නම් විවස්ථාපිත ඒකාධිපතිත්වයක් ඕන. උදාහරණ කියන්නම් මේක. ඔව් ඒක තමයි මේ. උදාහරණයකට ගත්තොත් දැන් අපි දන්නවා අපේ රටේ බෙදීම් තිබෙන ආයතන බෙදීම් ස්වභාවය එකක්. මේව නිකන් ගොඩ නැගිච්ච ඒවා නෙවෙයි. මිනිස් සිටිය ශිෂ්ටාචාරය දීර්ඝ කාලයක් තිස්සේ අරගල්ල කරලා සටන් කරලා තමයි මේ විවයන් ගොඩ නැගුණේ. ඒ කියන්නේ ඉස්සරම මිනිසා ගෝත්‍ර හැටියට රැ හැටියට ජීවත් වෙනකොට නේ රැහේ පාලකයා තමයි සියල්ල තීරණය කරන්නේ. නීති සම්පාදනය කරන්නේ නැතුව
නීති ක්‍රියාත්මක කරන්නෙත් ඔහු. අධිකරණ බලය දඬුවම් දෙන්නෙත් ඔහු. රැහේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔහු. ඒ නිසා අධිකාරී බලයක් තිබුණා ගෝත්‍ර නායකයට. සියල්ල. ව්‍යවස්ථාදායකය දැන් නම් අපි. ඒ නීති සම්පාදන ව්‍යවස්ථාදායක කියනවා. නේද? පාලනයේ විධායකය කියනවා. ඒ සම්පාදනය කරන නීති වග විභාග දක්වන අධිකරණය කියනවා. ඒවා පස්සේ ගොඩනැගුණු සංකල්ප. හැබැයි සියලු බලය තිබුණා. හැබැයි මිනිස් ඉතිහාසය සටන් කරා මේ බලයන්ට එරෙහිව. බලයන්ට එරෙහිව සටන් කළා තමයි මේ ආයතන තුනක් ගොඩනැගෙනවා. විධායකේ, ව්‍යවස්ථාදායකේ, අධිකරණය. ඒ ආයතනයන් තුනට වෙන වෙනම ස්වාධීන බල ලැබෙනවා. ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව. ඔවුන් තමයි නීති සම්පාදනය කරන්නේ. විධායක ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. ඔවුන් තමයි සම්පාදනය කරන නීති ක්‍රියාත්මක කරන්නේ. ඒ නීති ක්‍රියාත්මක කරනවාද කියලා වග විභාගයට ලක් කරන අධිකරණ පද්ධතිය. ඒතර මේවා මිනිස් ඉතිහාසය විසින් කරන අරගලවල ප්‍රතිඵල. මේවා නිකන් හුදු කාගේ හරි ඔළුවේ ඒ වෙලාවේ ඇතිවෙච්ච මනස්කල්පිත සිතුවිල්ලක ප්‍රතිඵල නෙවෙයි. මිනිස් සමාජය කරන ප්‍රතිඵල. ඒතකොට මේ විහුවයන් තමයි ශිෂ්ටත්වයේ කෙරෙහි ගමන් කරමින් තිබෙන දිශාවට තියෙන්නේ. සමාජයේ ශිෂ්ටත්වය කරාවේ එහිම. හැබැයි දැන් මොකද කරන්න හදන්නේ? මේ සියල්ල තමන්ගේ අතර ගන්න ඕන. මම කියන ගන්න විදිය. දැන් ජනාධිපතිවරු විධායක ප්‍රශ්නයක් නැහැ නේ. ඔහු අතේ. පාර්ලිමේන්තු 3/2කට වඩා අධික බලයක් සහ ඔහුට ඕනතරම් කැබිනට් අමාත්‍යවරු බලය ලබා දීමේ අයිතිය ගන්නවා. එතකොට മന്ത്രിවරයෙකුට ඇමතිකමක් දීමේ බලය තියෙන කාටද? ජනාධිපතිවරයාට. බැරි වෙලාවත් ඇමතිවරු පාර්ලිමේන්තුවේ බහුතරය වුණු. පාර්ලිමේන්තු බලය අවසන් ඒකත් විධායක වෙනවා. ඒ 113 පැන්නොත් ඒ පාර්ලිමේන්තුව නෙවෙයි නේද? විධායකය. එතකොට එහෙම බලය ගන්න පුළුවන් ජනාධිපතිවරයාට සීමාකම් අයින් කරන අමාත්‍ය ධූරවල. ඊළඟ පාර්ලිමේන්තුවට අවුරුද්දක් ගත වුණාට පස්සේ ඕනෑම වෙලාවක ඉසුරු හැරීමේ බලය ගන්න. හැබැයි ඒක නම් දෙකමාරු වෙන්නේ යෝජනා තියෙන 20. ඔව් තියෙන 20. එක එක ඒවා කියනවා දෙකමාරු වෙනවා. දැන් මම කිය තියෙන 20. ඒතර දැන් බලන්නකෝ. ඒතර දැන් විධායක විසින් පාර්ලිමේන්තු ගිල ගන්නවා. ඊළඟ අධිකරණය. අධිකරණය ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිස්ත්‍රවරයාගේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසුරුවන්. අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ සිට අභියාචනාධිකරණ මිනිසුරුවන්. පත්කිරීම බලය ජනාධිපතිවරයා ගන්නවා. ඊළඟ ඒ අධිකරණයේ මෙහෙවීම ඒ අධිකරණ මිනිසුරුවන් උසස් වීම දීම මාරු වීම දීම මේ බලයේ තියෙන අධිකරණ සේවා කොමිසමට. අධිකරණ සේවා කොමිසම සභාපතිවරයා හැර ඉතුරු අය පත්කිරීම ඉතුරු සමාජිකයන් පත්කිරීම බලය ජනාධිපතිවරයාට ගන්නවා. ඇයි සභාපතිවරයා අත්තරින්නේ? නිල බලයෙන් සභාපති අග්‍රවිනිශ්චයකාරවරයා. අය අග්‍රවිනිශ්චයකාරවරයා පත් කරන්නේ කවුද? ජනාධිපතිවරයා. ඒ කියන්නේ ඒ සේවා අධිකරණ සේවා කොමිසම සභාව බලයත් ජනාධිපතිවරයා ගන්නවා. ඒතකොට අධිකරණය ගන්න, ශ්‍රේෂ්ඨාධිකරණය ගන්නවා, අභියාචනික අධිකරණය ගන්නවා, අධිකරණ සේවා කොමිසමේ බලය ගන්නවා. ඊළඟ නීතිපතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා ගන්නවා. එහෙනම් අධිකරණයත් මුළුමනින්ම විධායක විසින් යටපත් කරගන්නවා. ඊළඟ අධිකරණයට යම් නඩුවක් ගොනු කිරීමට පෙර පරීක්ෂණ කරන්න ඕන. පරීක්ෂණ කිරීම බලයක් නීතිපති දෙපාර්තමේන්තුවට නැහැ. පරීක්ෂණ කිරීම බලය තියෙන පොලිස් දෙපාර්තමේන්තුවට. ඒකෙත් පොලිස්පතිවරයා පත් කිරීම බලය තමන්ගේ අතට ගන්නවා. එතන මොකද වෙලා තියෙන්නේ? විධායකෙත් බලයක් පත් කරගන්නවා, අධිකරණයත් තමන්ගේ අතට ගන්නවා, පාර්ලිමේන්තුවත් තමන්ගේ අතට ගන්නවා. අර රැහේ ගෝත්‍රේ නායකයා. අසිස්තත්ව කරන්නේ. ඇයි එහෙම බලයක් ඕන වෙන්නේ? එහෙම බලයක් ඕන වෙන්නේ අර විනාශකාරී ආර්ථික ගමන ඉස්සරහට යන්න බෑ බලේ නැතුව. ඔව් ජේ.ආර් මම උදාහරණයක් දෙන්න. ජේ.ආර් ජයවර්ධනට 1978 අයින් පහේ බලය තිබුණේ පාර්ලිමේන්තුවේ. ජේ.ආර්ට යන්න තිබුණේ. හැබැයි පාර්ලිමේන්තුවේ ඒ බලයෙන් විතරක් ප්‍රමාණවත් නෑ. ජේ.ආර්ට අර ඊළඟ ආර්ථික පියවරට පනින්න නම් අර අධිපතිවාදී බලය ඒකාධිපතිත්ව බලය අත්පත් කරගන්න ඕනකම තිබුණා. ඒ වගේම තමයි දැන් මේක. නැත්තම් පාර්ලිමේන්තුව තුනෙන් දෙක තියාගෙන අයිය අගමැති දුර තියාගෙන කැබිනට් මණ්ඩලේ වටනාම අමාත්‍ය දුරට පවුලාතිය තියාගෙනත් ව්‍යවස්ථාවෙන් මෙවැනි බලයක් ගන්න යන්නේ අර විනාශකාරී ආර්ථික ගමන ඉස්සරහට අල්ල කරන්න. මම කිව්වොත් මෙහෙම මේ විදිහට කියන්නේ මේ සිස්ටම් එක හරිම ඕලාරිකයි, හරි මන්දගාමී, හරි හිමින් යන්නේ වැඩ කරගන්න වෙලාව යනවා. දැන් මම හිතන්නේ පහුගිය දවස්වල රටේ නායක කර ප්‍රකාශවල ඒවා සමහර දේවල් අන්තර්ගත වෙලා දෙනවා. ඔබ දැන් සඳහන් කරපු අර පෞද්ගලික අංශීය රාජ්‍ය ආයතනයේ ප්‍රශ්න, එතකොට චක්‍රලේඛ ප්‍රශ්න, එතකොට මේ වගේ මේ යමක් අපි හිතමු අනික මොකද විගණනය කරන්න ගියහම එතන ආයි හිර වෙනවා. මේ හින්දා නෙමෙයිද මේවා මේ නෑ ඇත්තටම ඒ කියන්නේ මෙහෙමයි. කවුරු හරි හිතනවා නම් මේ ආයතන ව්‍යුහයන් නීතිපද්ධති කඩාවටලා තමන්ගේ අතට බලය අරගෙන මෙහෙවීම ඒක වැරදි. හරි අපි සාමාන්‍ය පොදු ජනතාව නෑ ගෝඨාභය මහත්තයා වරදක් කරන්නේ නැති වෙයි කියලා හිතමු. හරි හිතමු අපි උපකල්පන කරමු. හැබැයි ඊළඟ එන කෙනාටත් මේක ලැබෙනවනේ.
මොකද මේ බලය ගෝඨාභය ගෙදර අර යන්නේ. ගෝඨාභය ජනාධිපති ධූරය අවසන් වුණාට පසුව මේ 20 වෙනි සංශෝධනය හරහා අත්පත් කරගන්නා බලය ඔහු ගෙදර අරගෙන යන්නේ නැහැ. ඒ බලය ඊළඟ අනුප්‍රාප්තිකයට තියලා යන්නේ. ඒතර හොඳද? ඒ නිසා තමයි ව්‍යවස්ථාවක් දිහා නීති සම්පාදන දිහා අපි බලන්න ඕනකම තියෙන්නේ. ඒ පුද්ගලයා මත පදනම්ම නෙවෙයි. ඒ සංස්ථා ව්‍යුහයන් ප්‍රජාතාන්ත්‍රිකරණය වෙලා තිබෙනවද? ඒව ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ අයින් කරනවද කියන සාධකයි. දැන් ඔබ කිව් පරිදි මම තවත් කියන්නම් මේ උවමනාව. අර ආර්ථික උවමනාව යන්න බෑ මේ තියෙන කම්කරු නීතිය හරහා. ඔබ JR 1978 කරා. JR ඒ කියන්නේ අපේ පැරණි වම ව්‍යාපාර වෘත්සමතු ව්‍යාපාරේ විශාල ලෙස අරගල කරලා අපේ මේ වෘත්තීය කම්කරු අයිතිවාසිකම් ශක්තිමත්. දැන් JR ජයවර්ධනට අලුත් ආර්ථික ගමනට යන්න බෑ ශක්තිමත් කම්කරු අයිතිවාසිකම් තියාගෙන. ඉතින් JR මහා කොළඹ ආර්ථික කොමිසම හදලා මහා කොළඹ ආර්ථික කොමිසම යටතේ විශේෂ කලාප තුනක් හැදුවා. බියගම, කොග්ගල, කටුනායක. ඒ ආර්ථික කලාප වලට කිව්වා අර පොදු නීතිය බලපාන්නේ කිව්වා. හරිද? ඒ කියන්නේ අර ආර්ථික ගමනේ යන්න නම් අර කම්කරු අයිතිවාසිකම් එක්ක යන්න බෑ. ඒතර යා කරපු දේ තමයි ඒ කම්කරු අයිතිවාසිකම් බලපවත්වන්නේ නැති ප්‍රදේශ තුනක් හැදුවා. ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා රටේම කර්මාන්තශාලා 200 බවට පත් කරනකොට ඒක රටේම නීතිය බවට පත් කරා. මොකද තමයි අර ප්‍රාදේශීය ලේකම් කාලේට එක ගාමන්ට් ෆැක්ටරියක් කියලා එකක් ආවනේ ප්‍රේමදාස මහත්තයා ඊට පස්සේ රටේම නීතිය බවට පත් වුණා ඕක. එතකොට එහෙමනම් එතත් අපිට පෙන්වනවා මේ කම්කරු නීතින් එක්ක යන්න බෑ. ඒ උනට අලුත් කම්කරු නීතිය ඕන. හැබැයි අලුත් කම්කරු නීති සම්පාදනය කරගන්න බෑ සාමාන්‍ය ක්‍රියාවලියකදී. සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලය සම්මත වෙනවා. ඊට පස්සේ ගැසට් කරනවා. ගැසට් එකේ සති දෙකක් තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව ටේබල් කරනවා. ඒ සතියක් අධිකරණයට යන්න ඉඩ දෙනවා. සති 3ක් අධිකරණයට ඒක විභාග කරන්න ඉඩ දෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව. එතකොට යම් නීතිය සම්පාදනය කිරීමට යම් ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියක් ඒක ඇතුලේ තියෙනවා. මේකේ මොකද කරන්නේ? ඒක අහුසි කරනවා. අහුසි කරන විතරක් නේ ඒකත් තිබියදී ඕනම් හදිසි පනත් ලෙස ගේන්න පුළුවන්. කැබිනට් මණ්ඩලය අනුමත කරා. අපි කවුරුත් දන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇරියා. පැය 24ත් 72ක් අතර ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවක් දෙන්නා. කලින් තිබ්බේව නෙමෙයිද? ඒක තිබුණා. ඒකෙන් තමයි 18 වෙනි සංශෝධනය ගෙනාවේ. ඒකේ භයානක. ඒ 18 වෙනි ඒ කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවේ හදිසි නීතියක්. හදිසි පනතක් අපේ රටේ. ඒතකොට ඒක ඒ JR 70 දාගත්ත මේක. එයාට ඕන වුණා අර ගමන. දැන් ඒක වැරදි නිසා තමයි ඒක අනිත් පැත්තට හැරෙව්වේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තට. දැන් අනිත් පැත්ත ආයි ඉල්ලන්නේ. ඉල්ලන්නේ කම්කරු 50 නීති 55ක් වෙන දැන් සංශෝධනය කරන්න බලාගෙන. අර ආර්ථික ගමන යන මේ කම්කරු නීති 50 සම්මත කරගන්න ඕන. අන්න ඒකට තමයි ඒ බලය ආයි ඉල්ලන්නේ. විගණනේ ඉල්ලන්නේ. දැන් විගණනේ ගත්තොත් මේක අර බොරු කතාවක් නේ ඒකනේ. විගණනේ සංවර්ධනයට බාධාවයි කියන එක බොරු. අපේ රටේ විගණනයේම ඇවිල්ලා පශ්චාත් මරණ පරීක්ෂණය. සිද්ධ වුණාට පස්සේ සිද්ධ වුණේ කොහොමද කියලා බලන එක. ඕකනේ විගණනය. ඉතින් ඒක සංබාධාවක් වෙන විදියක් නෙවෙයි වැඩවලට. මොකද පස්සේනේ බලන්නේ. ඇත්තට අපේ යෝජනාව තියෙන්නේ මේ අපි සාමාන්‍ය මේ කරන මූල්‍ය විගණනය. අපේ යෝජනාව තියෙන්නේ තාක්ෂණික විගණනයක් කරන්නත් ඕන කියලා. තාක්ෂණික පූර්ව විගණනය. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් හයිවේ එකේ හදන්න ඇස්තමේන්තු කරනවා. එතකොට දැන් අපි දැන්ට විගණනය කරන්නේ ඇස්තමේන්තු කරපු මුදල් නිසි පරිදි වියදම් වුණාද කියන එක. හැබැයි අපි විගණනය කරන්නේ නැහැ තාක්ෂණික විගණනය. ඒ ඇස්තමේන්තු හරියද? හරිද? උදාහරණ සමහර ඔය කඩවත එඬේර මුල්ල හයිවේ කෑල්ලේ ඇස්තමේන්තු හදනකොට සමහර සේවකෙක්ගේ දෛනික සේවක වැටුප් රුපියල් 1000ක් දාලා තිනවා. ඒක තමයි ඇස්තමේන්තු හදලා තියෙන්නේ. දෛනිකව වැඩ කර සේවකෙක්ගේ දවසක පඩි 1000ක්. මෙහෙමයි මේ ඇස්තමේන්තු හදලා තියෙන්නේ. එතකොට එහෙනම් ඇත්තටම අපේ රටට ඕන වෙලා තියෙන්නේ මොකද්ද? තාක්ෂණික පූර්ව තාක්ෂණික විගණනයක් ඕන. ඒක අත්‍යවශ්‍යයි. ඒක තමයි යහපත් පාලනය පිළිබඳ. හැබැයි ඇයි විගණනය අයින් කරන්නේ? එතකොට ඒ රිසිසේ තමන්ගේ අර ගමන තල්ලු කරගන්න නීති අනපනත් අදාළ නොවන පරිදි ගන්න. ඇයි ජනාධිපතිවරයා මුක්තිය ඉල්ලන්නේ? ඒක තිබිච්ච එකක් නේ. ඔව් තිබිච්ච එකක්. නමුත් දැන් අයින් කරලා තියෙනවා. ඇයි ඉල්ලන්නේ? තමන්ට යහපත් චේතනාන්විත අදහසකින් නම් තමන් වැඩ කරන්න සූදානම් වෙලා තියෙන්නේ. තමන් මේ මුක්තිය අත්හරින්න සූදානම් මාව පරීක්ෂාවට භාජනය වෙන්නේ. එහෙම යහපත් නායකයෝ. මාව සෑම විටම ජනතාව ඉදිරියේ පරීක්ෂාවට භාජනය වෙනවට මම කැමතියි. හැබැයි ජනතාව ඉදිරියේම අධිකරණයක් ඉදිරියේවත් පරීක්ෂාවට භාජනය වෙන්න ඉඩ නොදී. එතන තියෙන වංක උවමනාවක් නෙමෙයි. මොකද අර බලය විනාශකාරී බොහෝ දේ කරනවා.
ඒ විනාශකාරී බොහෝ දේ කරන බව දන්නවා. එහෙනම් මොකද කරන්න ඕනම තියෙන්නේ? ඒ විනාශකාරී බොහෝ දේ කිරීම වළක්වා ගැනීම වෙනුවෙන් තමන්ගේ මුක්තිය තමන් ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ අවශ්‍ය නම් විනාශකාරී දේවල් වැළැක්වීම තමයි ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ වෙන්න ඕනේ. හැබැයි ඔහුගේ සූදානම තියෙන්නේම නෙවෙයි. මම ලෑස්ති මේ වැඩේට හැබැයි මම මුක්තිය ගන්නවා. මේක නෙමෙයි. ඒක නොතිබුණා නම් අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ කොමිසමට ගෙනියන්න බෑ. පාස්කු බහර. මම කියන්නේ ඉතින් මේ රටක මේ අයිතිකාරයෝ නෑ මතක තබා ගන්න. අපි කවුරු සමාන පුරවැසියෝ. ඒ පුරවැසියන් විසින් අවුරුදු 5කට අපේ රට පාලනය කිරීම සඳහා බාරකාරත්වයක් දෙනවා. ඒ බාරකාරත්වය ඇවිල්ලා මේ අසීමිත, ඒ කියන්නේ අනිත් පොදු දෙයට යටත් නොවන වෙන මේ උත්තරාරෝපිත උඩින් කඩා වැටුණු දේව වරම් තියෙන කණ්ඩායමක් නෙවෙයි මේ අපේ රටේ පුරවැසියන්. සාමාන්‍ය පුරවැසියෙකුට තියෙන අයිතිය මේ රට පිළිබඳව, මේ රට පිළිබඳ තියෙන හැඟීම නේද? ඒ පොදු සාධක. එහෙම නැතුව ජනාධිපතිවරයෙක් පුටුවේ වාඩි වුණාට පස්සේ ඔහුට අලුතෙන් විශේෂ දේවල් ආරෝපණය වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. උණු පුරවැසියෙක්. ඒ පුරවැසියා පොදු නීතියට යටත් විය යුතු කියන එක තමයි අපේ යෝජනාව. මට හිතෙන කාරණා දෙකක් දැන් අපිට යහපාලනයේ ඔය 19 වෙනි සංශෝධනයත් එක්ක ඔබ කියපු යහපත් දේවල් තිබිච්ච යහපාලනයේ හරිම කියන්නේ මුකුත් වෙච්ච නැති අවුරුදු 5ක්. ඒ නිසා තමයි ජනතාව මේ වෙනසට දෙන්නේ මේගොල්ලෝ ව්‍යවස්ථා වෙනස් කරන කතාව. එතකොට මොකද හිතෙන්නේ මේ වෙනසක්ම කරන්න? මේ 3-2 වරමත් අපේ රට මේ විනාශකාරීත්ව දිශාවට ගෙන යන්න මේ තියෙන බලයත් ලබා දීමේ පාදම තමයි රනිල් මෛත්‍රිය අසාර්ථක පාලනය කිව්වේ. ඔතිස්සේ අසාර්ථකයි. ඒක පිළිබඳ විවාදයක් නැහැ. හැබැයි දැන් අපි අසාර්ථකත්වයෙන් ඉගෙන ගත යුතු පාඩම් තියෙන කොයි දිශාවටද? දැන් ඕක අලුත් දෙයක් නෙවෙයි කියන්නේ අපි දන්නවා. දැන් 1929 ලෝකේ විශාලම ආර්ථික අවපාතය ආවා. ඒ කියන්නේ බැංකු පද්ධතිය කඩා වැටුණා, රැකියාව වුණා, ෆැක්ටරි වැහෙන්න පටන් ගත්තා. විශාල අරාජිකත්වයක් නිර්මාණය වුණා. 1929 ලෝක ආර්ථික අවපාතය. ඒ විසින් ආණ්ඩු තියෙනවා, පාර්ලිමේන්තු වැටෙනවා, පාර්ලිමේන්තු ඡන්ද තියෙනවා, ආය කඩා වැටෙනවා, ආණ්ඩු ගෙනියන්න බැරි අර්බුදයක් ජර්මනියේ. අර්බුද නිර්මාණය වෙනවා. ඒ අර්බුද නිර්මාණය කොට ජර්මනි ජනතාව කල්පනා කරනවා දැන් ඕනේ ඒකාධිපත්‍යය. ඒක තමයි ඉතාලියේත් 1930 ගණන් වල මේ අර්බුද එනවා. ඉතාලියේ ධර්මයක් හැටියට දේශනා කරන මුසෝලිනි ෆැසිස්ට්වාදී. ඒක ධර්මයක්, ඒක දර්ශනයක්. හරි, ਉਹ දර්ශනයක් ඉදිරිපත් කරනවා මේ ඒකාධිපතිත්වයට මුසෝලිනි. හරි, ෆැසිස්ට්වාදී කියන්නේ. ඒතකොට මම කියන්නේ ජනතාව ඒ අරාජිකත්වය විසින් ඉල්ලා හිටනවා ඒකාධිපතිත්වයක්. එතකොට 2015 2020 අරාජික පාලනය. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා තමන්ගේ බල වුවමනාව වෙනුවෙන් රටත් ජනතාවත් ව්‍යසනයට ලක් කරා. රටේ අනාරක්ෂිත ස්වභාවයක් නිර්මාණය කරා. කිසිවෙකුට කිසිවක් වගනු කියන තත්ත්වයටපත් වී තිබුණා. ඒ නිසා එවැනි අරාජිකත්වයක් විසින් ජනතාව ඒකාධිපතිත්වය ප්‍රාර්ථනා කරනවා. මම කියන්නේ ඒ සමාජ මතය තමයි දැන් එන්න තියෙන්නේ. හැබැයි ඉතිහාසයේ ඕන තරම් අපි අතිශය අභාවාචක අත්දැකීම් වලට මුහුණ දීලා තිබෙනවා. එවැනි ඒකාධිපත්‍ය පාලනය ලෝකෙට ගෙන තියෙන විනාශය. ඒ නිසා මම හිතන්නේ අරාජිකත්වයක් තිබුණු කැත්ත. හැබැයි අරාජිකත්වයෙන් අපි යන්න ඕන කරන සියලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය පොඩි පට්ටම් කරමින් තනි ඒකාධිපත්‍යයක් නිර්මාණය කිරීම දිශාවට නෙවෙයි කියන එක තමයි අපේ අදහස. ඊගා කාරණාව දැන් මේ 78 ව්‍යවස්ථාවට නෙමෙයි සංශෝධන එන්නේ. දැන් ගොඩක් එන ලොකු තර්කයක් තමයි 78 ව්‍යවස්ථාවට ඒ කියන්නේ ඒක හැඩරුව කෙලිම විධායක ජනාධිපතිවරයෙක් විධායක බලතල සහිත එහෙම හැඩරුවක් කියන එක නෙමෙයි 19 හරියන්නේ නැහැ ගැලපෙන්නේ ඒක වෙනින් කොහෙන්ද ආපු එකක්. එහෙම කතන්දරයක්. ඒක හරි. ඒ කියන්නේ අපේ රටේ ලෝකේ වර්තමාන ආණ්ඩු ක්‍රම දෙකක් තියෙන ප්‍රධාන වශයෙන් ගත්තොත්. ඒ කියන්නේ එකක් විධායක ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමය. අනිත් එක පාර්ලිමේන්තු කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමය. බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තමයි පාර්ලිමේන්තු කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමය. විධායක ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගත්තු පාලනය තමයි එක්සත් ජනපදයේ. ඒකට මෙහිම පාලන ක්‍රම දෙකක් තියෙනවා. බැලුබැලමට කාටවත් කියන්න බෑ මේ විධායක ජනාධිපති ක්‍රමය පාලන කේන්ද්‍ර කරගත්තු පාලනය හොඳ නැහැ. පාර්ලිමේන්තු ක්‍රමය හොඳයි. නැත්නම් පාර්ලිමේන්තු ක්‍රමය හොඳ නැහැ. ජනාධිපති ක්‍රමය හොඳයි. එහෙම නිරපේක්ෂව කාටවත් කියන්න බෑ. මොකද මේ දෙකේම හොඳ සහ නරක ලක්ෂණ තියෙනවා. හැබැයි දැන් අපි නිදහසෙන් පස්සේ අවුරුදු 48 ඉඳන් 78 දක්වා අවුරුදු 30ක් අපි පාර්ලිමේන්තු කේන්ද්‍ර කරගත්තු පාලනයක ගියා. හැබැයි 78 ඉඳන් දැන් අවුරුදු 42ක් අපි විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරතු පාලන ක්‍රමයක ගියා.
ඒ නිසා අපේ රටට දැන් පෙන්눔 කරලා තිබෙනවා මේ විධායක ජනාධිපති ක්‍රම අපේ රටේ සිවිල් යුද්ධ හදලා තියෙනවා. ආර්ථික විනාශ කරලා තිබෙනවා. අපරාධ වැඩි කරලා තිබෙනවා. වංචා දූෂණ වැඩි කරලා තිබෙනවා. දේශපාලන සංස්කෘතිය විනාශ කරලා තිබෙනවා. මේ සියල්ල විනාශ කරලා තියෙනවා. ඒ හින්දා අපි හිතනවා මගේ ඒව පමණක් සාධක ගොඩක් තියෙන අතර නමුත් ඒක ප්‍රධාන සාධකයක්. ඒ නිසා අපි හිතනවා අපේ රට යෝග්‍ය පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්ත පාලන ක්‍රමයක් කියලා. හැබැයි දැන් 19 මේ පොඩි අතරමැදි තැනකට ගෙනලා හයිබ්‍රිඩ් ඒක ඇත්ත. ඒ විතරක් නෙමෙයි 19 ඇතුලේ ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ බලවමනාවක් නියෝජනය වෙනවා. ඒකට පිළිගන්න ඕන. මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එළියෙන් ඇවිල්ලා ජනාධිපති වුණා. පක්ෂය ඇතුලේ රනිල් අගමැති වුණා. ඒ නිසා අරයට ජනවරමක් තිබුණා මෛත්‍රීපාලට ජනතාවෙන් ගත්තු. රනිල්ට පාර්ලිමේන්තුවේ පක්ෂ බලය තිබුණා. ඉතින් බල කේන්ද්‍ර දෙකක් හැදුණා. ඒ නිසා මේ 19 වෙනි සංශෝධනයේ මේ බල කේන්ද්‍ර උවමනාව තියෙනවා. ඒ නිසා අපි පිළිගන්නවා 19 වෙනි සංශෝධනය යම් අන්තර්කාලීන සංශෝධනයක්. ඒක හරි. ඒ නිසා මේක මෙතනින් එළියට යන්න ඕන. එළියට යන දිශාව තමයි වැරදි. අපි කියන්නේ මෙතනින් එළියට යන්න ඕන පාර්ලිමේන්තුව කේන්ද්‍රගත පාලන ක්‍රමයකට. ඒ නිසා තමයි අපි 20 වෙනි සංශෝධනයක ඉදිරිපත් කරේ. අපි ඉදිරිපත් කරපු 20 වෙනි සංශෝධනය තමයි ඒ දිශාවට යන්නේ. නමුත් ආණ්ඩුව කල්පනා කරනවා ඇති නෑ විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරපු දිශාවට යමු කියලා. ඒක වෙන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුවනේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඕන් එක එකතු වෙනවා. වමේ පක්ෂ වාසුදේවලා කොමියුනිස්ට් පක්ෂ තිස්ස විතරණලා සම සමාජ පක්ෂ තිස්ස විතරණ මේ ඔක්කොම හරිද මේ ඔක්කොම මේ ඒ දෙහර් ජයවර්ධනගේ මාරාන්තික ව්‍යවස්ථාවට එරෙහිව හැප්පුණු අය. ඒක 78 ලොකු අරගල කරපු අය මොකද්ද නේද කිව්වේ පිස්සෙක් මේක ගත්තොත් මොනවා වෙයිද? ඔහොම කියපු අය. ඉතින් ඒ අය ඒක ප්‍රාර්ථනා කරන්න කොහොමද? 94 චන්ද්‍රිකාගේ ජනවරම 2005 මහින්දගේ ජනවරම 2015 මෛත්‍රීගේ ජනවරම මේ ජනවරම ගණනාවක් තියෙන මේක අහුස් කිරීමේ දිශාවට. ඒ නිසා තමයි මම කියන්නේ මේක යා යුත්තේ අනිත් දිශාවට. හරි. ඒ නිසා අපිත් හිතනවා අලුත් ව්‍යවස්ථාවක් ඕන. අපි හිතනවා අලුත් ව්‍යවස්ථාවක්. දැන් මේක අවස්ථා 19 සංශෝධනය කළා තියෙනවා. මේ අවස්ථා 19න් අවස්ථා 17ක් සංශෝධනය කළා තියෙන්නේ 3/2 බලයක් තියෙන ආණ්ඩුවක්. අවස්ථා 2ක් සංශෝධනය කළා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයවත් නැති ආණ්ඩුව. හරිද? හැබැයි අවස්ථා 17ම 3/2 සහිත ආණ්ඩුව සම්මත කරපු අවස්ථා 17ම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි. හරිද? පාර්ලිමේන්තුවේ බහුතරයවත් නැති ආණ්ඩුව 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සුළුතරය 17 වෙනි සංශෝධනය. 2015 රනිල් මෛත්‍රීගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සුළුතරය 19 වෙනි සංශෝධනය. ඉතින් හැම වෙලාවෙම සුළුතර ආණ්ඩු සම්මත කරලා තියෙන්නේ ප්‍රජාතාන්ත්‍රික ව්‍යවස්ථා. කරුණු ප්‍රජාතන්ත්‍ර දිශාවට. ඒ තුනෙන් දෙකක් පත් කරගත්තු ආණ්ඩු කරලා තියෙන තමන්ගේ අතර බලය ලබා ගැනීමේ දිශාවට. ඒ තාක්කෙන් බැලුවොත් මේ යන්නේ තමන්ගේ බලය ලබා ගැනීමේ දිශාවට. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නව නේද? ඔය හැම සම්මත කිරීමට අතුස්සුවයි. ගොඩක් ඒවට. ඒකට 17ට උස්සනවා 18ට උස්සනවා 19ට උස්සනවා 20ට උස්සන බලන් ඉන්නවා. ඉතින් මම කියන්නේ මේ අය ඒ කියන්නේ අර මිනිස්සෙක් ගත්තාම මිනිස්සු චින්තනයක් තියෙනවා. හැඟීම් දැනීම් තියෙනවා. නමුත් මේ දේශපාලකයන් ගොඩක් අයට ඒක නෑ. තමන්ගේ සියලු පැවැත්ම රඳා පවතින්නේ බලය මත. ඒ නිසා 17 ගේනකොට චන්ද්‍රිකා නම් චන්ද්‍රිකා මත නම් තමන්ගේ බලය තියෙන්නේ ඔවුන් එකට අත උස්සනවා. ඒ 17 හොස් කරලා 18 ගේනකොට මහින්ද නම් ඒක මහින්දගේ වමනාව නම් බලය තියෙන්නේ මහින්ද ගතිය නම් ඔවුන්ගේ පැවැත්ම තියෙන එක මත ඒකට අත උස්සනවා. ඒ 18 අයින් කළා 19 ගේනකොට බලය තියෙන වෙන කෙනෙක් අතේ නම් ඒ මත නම් තමන්ගේ පැවැත්ම තියෙන්නේ තමන් ඒකට අත උස්සනවා. 20 ගේනකොට ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වමනාව නම් බලය තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත නම් ඔවුන්ගේ පැවැත්ම තියෙන ගෝඨාභය අතේ නම් ඔවුන් ඒකට අත උස්සනවා. ඒ නිසා මේවා අර නීති අඩංගුව ඒ රටට ජනතාවට කරන බලපෑම් කරේ කල්පනා කරලා නීති සම්පාදනය කරනවට වඩා තමන්ගේ පැවැත්මත් එක තමයි අත උස්සන්නේ. ජනතාවත් ඒකමද මන්ද කර කර ඉන්නේ. ඔව් සැලකුරු ප්‍රමාණයෙන් ගත්තොත් ජනතාවත් බලන කාටද දිනන්න පුළුවන් කාටද බලය යන්න පුළුවන් කියලා නේ ඒක හරි. උත්සාහ කරලා බලන්න. අවසාන කාරණාවට මම ඉන්න සූදානම් වෙන්නේ. දැන් මේ ආණ්ඩුව ඒ කියන්නේ ව්‍යවස්ථා සංශෝධනය නැත්නම් වෙනත් අලුත් ව්‍යවස්ථා මේ වගේ අදහසක් එක්කනේ ඡන්දිල්ලගෙන ආවේ. ඒතර මේ සමාජගත කරපු කණ්ඩායම මොකද ඉන්නවන්නේ. දැන්
මේක ඇතුලේ පොඩි අර්බුදයක් නිර්මාණය වෙච්ච බවක් පේන්න තියෙනවා. මේක ඇත්ත අර්බුදයක්ද බොරු එකක්ද? එහෙම නැත්නම් මේ විශ්ව සංශෝධනය කරගන්න අර තොරතුරු නම ගියවන්න කරන වැඩක්ද? ඇතුලේ මොන හරි එහෙම ප්‍රශ්නයක් දැනෙන්න තියෙනවා. එකක් මේ තුනෙන් දෙක බරයි මේගොල්ලන්. දෙක මේ තුනෙන් දෙක නිර්මාණය කිරීම සඳහා හදපු දේශපාලනයක් තියෙනවා. ඒක ඇතුලේ ජාතිවාදී තියෙනවා. ඒක ඇතුලේ අනිත් ජන කොට්ටාස හුදකලා කිරීම සහ වෛරය තියෙනවා. ඒක තමයි බලය අත්පත් කර ගැනීමේ පදනම. හැබැයි මේකේ එක සැලකිය යුතු කණ්ඩායමක් ඉන්නවා. ඒක ව්‍යාජයක්. ඒක දේශපාලන උපක්‍රමයක් පමණක් ලෙස කල්පනා කරමින් ආපු අය. අයිතර බැසිල් රාජපක්ෂ වගේ කෙනෙක් ගත්තොත් ඔහු ජාතිවාදයේ ගන්නේ බලය ලබා ගැනීමේ මේ උපකරණයක් ලෙස. ඔව් ජාතිවාදීක් නෙමෙයි. ඔහුගේ එහෙම නැහැ ඔහුගේ දරුවෝ මා පෞද්ගලික ජීවිතේ ඔහුගේ දරුවෝ කොහොමද විදේශිකයන් සමග විවාහ වෙන්නේ? රටේ මුස්ලිම් මිනිහට වෛර කරමින්. ඔකනේ. ඔව්. එතකොට ඔහු දන්නවා ඒක ඔහුගේ බලය ලබා ගැනීමේ මේවලම. සමහර කණ්ඩායම වෙන බලය ලබා ගැනීම මේවලම පවණක් නෙවෙයි. තමන්ගේ ජීවිතයත් ඒක කරගත්තු. ඒතර බලය ලබා ගැනීමට මේක මේවල කරගත්තු අය බලය ලබා ගත්තට පසුව වෙන හැසිරීම් වලට යනවා. හැබැයි මේක තමන්ගේ ජීවන වෘත්තිය බවට පත් කරගත්තු කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම අර පැරණි බලය ලබා ගැනීමේදී ගොඩනගන ලද සාවද්‍යව ජීවත් වෙනවා. මම හිතනවා ওই දෙක අතර තමයි දැන් ගැටුම වෙලා තියෙන්නේ. ඒ ගැටුම කොයි දිශාවට තල්ලු කරද? පිපිරීමක් වේද නැත්නම් කොහොමද සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන දැන් ඔය සාමාන්‍යයෙන් බල්ලෙක් ගැඟේ ඉන්න මැක්කෝ රණ්ඩු වෙනවනේ. හැබැයි මැක්කෝ රණ්ඩු වලට බල්ල ඇත්තරලා යන්නේ නැහැ. මොකද බල්ල ඇත්තරලා යාම මැක්කට මාරාන්තිකයි. ඒ නිසා මම හිතන්නේ නැහැ. බල්ලගේ ගේ මක්කන්ගේ රණ්ඩුවක් වගේ තමයි ඔය රණ්ඩුව. ඒ නිසා පුපුරා හැරීමට යන්නේ. ඒ කියන්නේ මෙහි අවසාන ප්‍රතිඵලය කොහොමත් මේක සම්මත වෙයි කියන්නේ. පුපුරා හැරීමකට යාවි බලය පිළිබඳව නිශ්චිත ඒ කියන්නේ බලය අත්තරනවා බලය ගිලිනවා වගේ නිශ්චිත අවස්ථාවකදී ඔප පුරන්නේ. නමුත් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධූරය අවුරුදු තව 4කට වළංගුයි. පාර්ලිමේන්තුව තව අවුරුදු 5කට කිට්ටු වෙන කාලයක් වළංගුයි. ඒ නිසා බලයේ හෙල්ලිනවා පිළිබඳ කතාවක් නැහැනේ. ඒ නිසා ඔය ඇතුලේ රණ්ඩු විතරක් බවට පත් වෙනවා. ඒ වගේම සංශෝධන ගත්තොත් මම හිතන්නේ අර දේශපාලන වමනාවත් එක්ක බලපුවම සමහර සංස්කෘත අත්තරින්න පුළුවන් ඒගොල්ලන්ට. මා කිව්වේ විවස්ථාව කියන දේශපාලන වමනාවක් තියෙනවා කියලා. ඒ වමනාවට මේ ද්විත්ව පුරවැසි භාව වගේ එකක්. ඒක මේ පුද්ගලික ප්‍රශ්නයක්. අර ආර්ථික ගෝඨාභය කල්පනා කරන ආර්ථික ගමනේ ප්‍රශ්නයක් නෙවෙයි. මොකද විගණනීය වගේ එකක්. ඒක නිකන් ඔය මේ නිකන් කරාට පස්සේ කරන එකක් නේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා ඒ වගේ ඒවා සමහර විට අත්තරි. සමහර අය ඒවා අත්තරන බව දැනගෙන රණ්ඩු වෙනවද දන්නේ නැහැ. එහෙම ඉන්න කට්ටියක් හරිද? ආණ්ඩුව මේක කරන්න හදන බව දන්නවා. Tamanටත් පොඩි අර පොඩි මේ ආකර්ෂණයක් එහෙම නැත්නම් තමන්ට වෙනම රෝල් එකක් ප්ලේ කරන්න ඕනේ. නැත්නම් ඒගොල්ලෝ දිය විලා යනවනේ. ආණ්ඩුව තුළ තමන්ට වෙනම රෝල් එකක් ප්ලේ කරන්න ආණ්ඩුව විසින්ම සංශෝධනය ගෙනෙනවා යයි කියලා අපේක්ෂා කරන කරුණු වලට පොරබදන්න පුළුවන්. මට මෙහෙම එකක් හිතෙනවා මම දන්නේ මේක ඔබ කොහොම විග්‍රහ කරගන්නද කියලා. දැන් සාමාන්‍ය මැනේජ්මන්ට් එක කළමනාකරන තීරය වල සමහර වෙලාවට චරිත උඩට ගෙනල්ලා අතහැරලා දාලා අලුත් චරිත උඩට ගේනවා. පෞද්ගලික ආයතන අපි ඒක දැකපු අධිකපු දේවල් තියෙනවා. මේ වගේ එකක් නෙමෙයි දැන් ඒක කාලයකදී බලය ගන්න ඒ කට්ටියක් ආවද ඒකලන් ඉවරයි එහෙම එකක් නෑ ඇත්ත. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් 78 ඉඳන් මේ දක්වා අවුරුදු 42ක් අපේ රටේ එකම ආර්ථික දේශපාලන ගමන්මක ගමන් කරමින් තියෙනවා. එතකොට ඇත්තටම දැන් ඒ ගමන්ම ගලුත් වෙලා නැහැ වෙනස් වෙලත් නැහැ. ඒ ආර්ථිකයේ ගමන්මක වෙනස් වෙලත් නැහැ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලත් නැහැ. හැබැයි ඒගොල්ලෝ සමත් වෙනවා එක එක අධීරයේදී ඒකට නායකත්වයක් ගේනවා. ඒ නායකත්වය වෙනස් කරනවා. වෙනස් කළා මොකද කරන්නේ? චන්ද්‍රිකාගේ අවුරුදු 10ම අසාර්ථකයි. මෑන් මහින්ද තමයි කියලා කියනවා. ඒතර අර මුළු ගමන් මගම තනි පුද්ගලයෙකුට කේන්ද්‍ර කරලා වෙන පුද්ගලයෙක් ඉස්මතු කරනවා. ඒක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අවුරුදු 10ම අසාර්ථකයි. ඒ 10 මිටපු මෛත්‍රී. 10 නේ අගත 20 මිටපු මෛත්‍රී. ආය අලුත්ලා ජනාධිපති වෙනවා. අර 10ම හිටපු ආරක්ෂක ලේකම්ට කටයුතු ගෝඨාභය අලුත් නායකයෙක් හැටියට එනවා. ඒ නිසා ඒගොල්ලෝ හැමදාමත් කරන්නේ ඒගොල්ලෝගේ ආර්ථික දේශපාලන ගමන් මග වෙනස් කරන්නේ නැහැ. ඒ ගමන් මග මුළුමනින්ම ඌනනේ කරන පැරණි නායකයාට අලුත් නායකයෙක් පිළිබඳ අලුත් දැක්මක් හදනවා. ඒ නිසා මම හිතනවා හැම වෙලාවෙම උන්ගේ දේශපාලන ගමන් මග දිහා බැලුවොත් ජනතාවත් එහෙමයි. ජනතාව බැලුවොත් දැන්
ප්‍රේමදාස මහත්මයා කියනකොට දුප්පතාගේ හිතවතා එයාට අලුත් ආරෝපණයක් අදගෙන යා දුප්පතාගේ හිතවතා යාරේ අනිත් අය වගේ නේ දුප්පතුන් සලකයි ගස් ලැබුක බත් කාලා ගස් ලැබුක කාලා කන්න පුළුවන් සිරප්පු දාපුවට සපත් දාන්න පුළුවන් නේ. ඒතර එයාට ඒ රෝල් එක දෙනවා. හැබැයි ආර ගමන් මගේ මේනවා. චන්ද්‍රිකා මෙත්‍රිනෝට විහාරමා දේවි සාමී දූතිකාව විවෘත ආර්ථික මානසික මූණක් අදෙන්නම් හරි විනාශ කරගෙන ඉතින් ඒ යනවා. කියලා 2005 මහින්ද මහත්තයනට දුක්ඛ ගැමුණු රටේ ඉන්නේ. හරිද? ඒක මගේ ඉතින් මේ අර මුළු දෙයම තනි පුද්ගලයෙකුට තනි පුද්ගලයෙකුට ඒක චෝදනාව පටවලා අලුත් පුද්ගලෙක් ස්ථානගත. ඒක ඔබ කියන එක හරි. ඉතින් මේක තමයි දේශපාලන පක්ෂවල පැවැත්මීම ඒ නායකත්වයට මට්ටමින් ගත්තොත් නේ. ඒක ඇතුලේ හිටපු චරිත සමහර අය දැවැන්ත චරිත ඉන්නවා. නෑ ඒකත් එහෙමයි. ඒවා ගත්තොත් අර ප්‍රාථමික ද්විතීක සාධක වගේ. ඒවා තමන්ගේ අභ්‍යන්තර බල වුමනාවන් විසින්. අභ්‍යන්තර බල වුමනාවන් තියෙනවා. ඒ කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් පස්සේ අනුප්‍රාප්තිකයා වෙන්නේ කවුද? මම හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයාට තමන් අනුප්‍රාප්තිකයා තමන්ගේ ඔළුවේ ඉන්නවා. එතකොට ඔහු තමන්ගේ විහුව ඇතුලේ කල්පනා කරනවා තමන්ගේ අනුප්‍රාප්තිකයාට තියෙන බාධාවන් මොනවද? තමන්ගේ ඔළුවේ තියෙන. ඒ අනුප්‍රාප්තිකයට වෙන බාධාවන් ඒගොල්ලෝ සයිලන්ට් කරනවා සයිඩ් එකකින් තියෙන ඒවා ප්‍රශ්න බවට පත් කරන ඒක හරි. ඒක ඒගොල්ලන්ගේ මම හිතනවා මේ දේශපාලන හිම එකක් තියෙනවා කියලා. ඒක ඇත්ත දැනුත් අපිට විද්‍යාමාන මිතන ගොඩක් ඒවා. සමහර අය එක පැත්තකට උනේ කොහොමද? සමහර අය මා විශාල චරිත හුදකලා වෙලා ගියේ සමහර අය ඉතින් අමතක වෙලාම ගිහලා තියෙන කොහොමද? ඒතකොට ඒ අර තමන්ගේ අනුප්‍රාප්තිකයා නැවත කැඳවා ගැනීම සඳහා දරන ප්‍රයත්න විසින් සමහර චරිත දිවිතික් කරලා තියෙන බවත් ඇත්ත. ඒක ඉදිරියේදී බොහෝ දේ වෙන්නට නියමිතයි. ආර්ථිකී මම හිතනවා ආර්ථිකී තාමත් අමාරු තැනකට එනවා. එක්ක ආණ්ඩුවට තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක යන්න. මම හිතුවේ MCC ගිවිසුමත් MCC එක මේ අරමුදේට ලොකු උත්තරයක් වෙන්නේ නැහැ. ඩොලර් මිලියන 480යි අවුරුදු 5කට. මාසෙට 400ක් ගෙවන්න තියෙනවා. අවුරුදු 5කට ඩොලර් මිලියන 480ක් ගත්තොත් ඉතින් පොඩු කුඩා ගාණක් හම්බ වෙන්නේ. ඒක මේ අරමුදේට උත්තරයක් බවට පත් වෙන්නේ. ඒක නමුත් එක්සත් ජනපදයත් එක්ක ඒගොල්ලොන්ගේ මිත්‍රකම තහවුරු කිරීම ඒගොල්ලන්ට ජාත්‍යන්තර මේ ගනුදෙනු වලදී වාසි වේවි. ඒ කඳුරත් එක්ක ගනුදෙනු කරන්න. ඒ අරනකොට මම හිතන්නේ MCC දුසියුමේ ආර්ථික අරමුදේට උත්තරයක් හම්බ වෙවි කියලා. එනිසා ඒගොල්ලෝ නැවත ණය ගන්න ඕන. ඉතින් ණය ගන්න නම් ඒගොල්ලෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණයට මොනිටරින් එකට අපි යට කරන්න ඕන. ඉතින් එහෙම නැතුව එන්නේ නැති ඒගොල්ලන්ට යන්න තියෙන ගමන. නීති විධානය පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ තාමත් දිගින් දිගටම අර පැරණි අධ්‍යක්ෂකවම ඉදිරිපත් කරමින් තිබේ. දේශපාලන සංස්කෘතිය ගත්තොත් මම හිතන්නේ වෙනස් කරයි කියලා අර මංචා දූෂණ නාස්තිලිම තිබෙන ගමන. ඒ නිසා ඉතින් අපි අවසන් වශයෙන් රටේ ජනතාවට ඉල්ලා හිටින අපි කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. අවුරුදු 5කට ආණ්ඩුවක් හදලා තියෙනවා. අවුරුදු 5කට ජනාධිපතිතුමා පත් වෙලා තිබෙනවා. උන්ට 3න් 2ක ජනවරමක් තියෙනවා. ඊටසේ බලාගෙන ඉමු ඉතින් නිරීක්ෂණයේ මොකද වෙන්නේ කියලා. ඒක තමයි වඩාත් හොඳ කියලා මම හිතන්නේ. හොඳයි. ඔතන බෙහෙන් සුචාන්තන අපේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව ඉතින් ත්‍රිමාන ඔස්සේ අපි මේ රටේ වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව තමයි කතා බහ කළේ. ඉතින් ඔබට අදහස් තියෙන්නට පුළුවන්. අදහස් ලියන්න. මොකද කමෙන්ට් විදිහට එතන ඇති වෙන කතිකාව ඉතාමත් වටිනවා තව කෙනෙකුට අදහසක් ලබා ගැනීම සඳහා. බොහොම ස්තුතියි. අපි සමග යනවා. හමු වෙමු නැවත.